ආයුබෝවන් සුබ දවසක්. පොඩි ප්‍රමාදයක් වුණා ඒකට සමා වෙන්න. මේ අද අපි කතා කරන්නේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ගැන මම එදා කිව්වා අද කතා කරනවා කියලා. සහ අදින් අපේ සිලබස් එකේ කතා කරනවා ඉවර කරනවා. අදින් ඉවර කරනවා right. කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ඒකට කණ්ඩායමක් කියන්නේ මෙන්න මේ වගේ කට්ටියක්. මොනවාද පොදු හැඟීමක් common sense. ඒ වගේම common identity එකක් තියෙන එකට එකතුලා වැඩ කරන පුද්ගල සමූහයක් තමයි කණ්ඩායමක් විදියට හඳුනාගන්නේ. ඒගොල්ලන්ට පොදු අරමුණක් තියෙනවා, පොදු අනන්‍යතාවයක් තියෙනවා සහ common sense අර අපේ එකෙක් කියන හැඟීම තියෙනවා කණ්ඩායමක සමාජිකයන් අතර. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා අවිධිමත් කණ්ඩායම් සහ මේ පුද්ගල මේ group කණ්ඩායම් මේ නැත්නම් අවිධිමත් පුද්ගල එකතුවක් ක්ලික් එකක් සහ මේ ඉන්ෆෝමල් ගෲප් එකක්. ඒගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට බස් වෝල්ට් එක ඇදලෙන කට්ටියක් තමන් ආපු බස් එක එහෙම නැත්නම් නවතපු බස් එක ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ඒක තල්ලු කරලා ඒතරදී ඒගොල්ලන්ට මේ ඒ වෙලාවට යමකට එකතු වෙනවා මිසක් ඒගොල්ලෝ දිගින් දිගට මේ දේවල් කරන්නේ නැහැ. මොකද කණ්ඩායමක් කිව්වහම අවිධිමත් කණ්ඩායමක් කිව්වම ඊට වඩා වෙනස්. ඒගොල්ලන්ට අනන්‍යතාවය එකිනෙකා හොඳට අඳුරනවා, දන්නවා, කියනවා අපේ කෙනෙක් කියලා පිළිගැනීමක් තියෙනවා. පොදු වටිනාකම් ගොඩක් තියෙනවා. දැන් කන්තෝරුවක වැඩ කරන අය අපි ගත්තොත් එහෙම එක බැච් එකේ අය එකට බැංකුවට බැඳිච්ච අය ගත්තොත් ඒගොල්ලෝ අතර මොනවා හරි හේතුව නිසා සමානකමක් තියෙනවා. සමහරට කෝච්චිය යනකොට දැන් එක කෝච්චියේ පෙට්ටියක ඉන්නකොට ඒගොල්ලෝ හැමදාම එකට හම්බෙලා ඒගොල්ලෝ අතර සමානකමක් තියෙනවා. එක පාසලේ ආවොත් එක අවුරුද්දේ කැම්පස් එකෙන් අවුට් වුණොත් අන්න ඒ වගේ තියෙනවා මොනවා හරි පොදු දෙයක් සහ ඕන් අතර පොදු වටිනාකම් රාශියක් තියෙනවා. පක්ෂපාතී බව. කණ්ඩායම් දෙකවල පක්ෂපාතී වෙච්ච නියමයන් තියෙනවා norms. ඒවා පිළි අරගෙන ඒවා මත common behavior එකක් දකින්නවා මේ පුද්ගලයන්. common behavior එකක්. මේගොල්ලන්ට අරමුණක් තියෙනවා යම් පොදු අරමුණක්. ඒ අරමුණක් නැතිව කණ්ඩායමක් කියන එකක් හැදෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නිකන් පුද්ගල එකතුවක් විතරයි. ඒ වෙලාවේ මොකක් හරි දෙයකට එකතු වුණා. ඉතින් පස්සේ ඒක විසිරුණා. පොදු අරමුණක් තියෙනවා. මේගොල්ලෝ ටික කාලයක් දිගටම කටයුතු කරනවා. ඒක නිරන්තරයෙන් එළඹෙන පොදු අරමුණක්. මේ වෙලාවේ ඇති වෙන එකක් නෙමෙයි. ඊළඟට නායකත්වයක් තියෙනවා. ඒ නායකයා ඒ වෙලාවට හැබැයි මෙයා නායකයා කියලා නිශ්චිත නායකයෙක් නැහැ. සමහරවිට වරින් වර නායකයා මතුවෙනවා. දැන් අපි හිතමුකෝ අපි පික්නික් එකක් යනවා. ගවේෂණයක් යනවා. ඒතර ඒ ගවේෂණය යනකොට අපිට එක තැනක තියෙනවා මේ ගඟකින් මාරු වෙන්න. right වතුර පාරකින් මාරු වෙන්න. ඒතර ඒ වෙලාවේදී නායකයා වන්නේ පීනන්න පුළුවන් කෙනා. එයා අනිත් අයට උපදෙස් දීලා කම්බයක් අරන් ගිහලා එයා පැත්තට දාලා ඉතින් ඒගොල්ලන්ව ප්‍රවේශමෙන් එගොඩ කරනවා. දැන් තව තැනකදී ගහකට නැගලා එයා පැත්තට මොන හරි දෙයක් ගන්න තියෙනවා. ඒ වෙලාවේදී ගහකට නගින්න පුළුවන් කෙනා තමයි නායකයා. එයා කියන විදිහට තමයි කටයුතු කරන්නේ. ඒකේ විධිමත් නායකත්වයක් නැහැ. ඒ වරින් වර ඒ අරමුණ ඉෂ්ට කරගන්න නායකයා වෙනස් වෙන්න පුළුවන්. දැන් ශාඛාවක් දෙපාර්තමේන්තුවක් ගත්තොත් එහෙම ඉහළින් පත් කරපු නායකයෙක් ඉන්නවා. එයා කොච්චර දුර්වල වුණත්, එයා කොච්චර හොඳ වුණත් එයා තමයි නායකයන්නේ. දැන් ඔය අපේ රටේ සමහර ආයතන වලට වෙලා තියෙන්නේ දැකලා තියෙන්නේ. වෙනස් කරන්න හරි අමාරුයි. ඒ විධිමත් නායකයා. මේගොල්ලෝ අවිධිමත් නායකයෝ. ඒ වෙලාවට තමයි නායකයා බිහි වෙන්නේ. සිටුවේෂනල් ලීඩර්ෂිප් එක. අවස්ථානුකූල නායකත්වයක් තමයි අවිධිමත් පුද්ගල කණ්ඩායමක නැත්නම් අවිධිමත් කණ්ඩායම ඉන්ෆෝමල් ගෲප් එක තියෙන්නේ. මෙන්න මේවා තමයි කණ්ඩායමක් ඇති වෙන්න බලපාන හේතු. ඒගොල්ලෝ අතර මොනවා හරි සමීප සබඳතාවය ඕන හේතුව. ඊට පස්සේ අනිත් එක තමයි යම් කෙනෙක් කණ්ඩායමේ අරමුණ ඉෂ්ට කරගන්න දායකත්වයක් දැක්වම අනිත් අය ඒක අගය කරනවා. මෙතන ඇප්‍රීසියේෂන් එකක් තියෙනවා, රෙකග්නිෂන් එකක් තියෙනවා. ඒවා ඇවිල්ලා අර මානසිකව මේ ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් නෙවෙයි මානසික ප්‍රතිලාභයක් තියෙන. ඒතර මේ අපේ කෙනෙක් අපේ හැඟීම කියලා තියෙන. ඒතර ඒගොල්ලෝ අගය කරනවා ඒක.
කතා කරනවා අනිත් අයට කියනවා මේ මෙන්න මෙයා මේව දෙයක් කරා අද එහෙම කියනවා. ඒතර ඒක හරි වටිනවා මේ අවිධිමත් කණ්ඩායමක් ගොඩනගන්න සහ පුද්ගලයාගේ අභිප්‍රේරණයට. ඒතර මේ අවිධිමත් කණ්ඩායම හැමතිස්සෙම අභිප්‍රේරණය වෙච්ච කණ්ඩායමක්. ඒ තමන්ගේ අරමුණු වෙනුවෙන් තමන්ගේ අරමුණු වෙනුවෙන්. පොදු බව මාර ඉස්සෙල්ලා කිව්වා වගේ. පොදු අරමුණක් සඳහා වන කැමැත්ත. ඒතර ඔයගොල්ලෝ දැකලා ඇති සමහර කණ්ඩායම් ඉන්නවා ඒගොල්ලෝ මොනවා හරි අවුරුද්දකට වතාව ශ්‍රම දානයකින් මොනවා හරි දෙයක් කරනවා. එක්කෝ දුප්පත් පාසලකට පොත් ලබා දෙනවා, එහෙම නැත්නම් ඒවා ගොඩනැගිලි අලුත් වැඩියා කරනවා, රෝහලක මොනවා හරි පොදු සේවාවක් කරනවා නේ. එහෙම නැත්නම් ට්‍රිප් එකක් යනවා, එක්කෝ කාගේ හරි ගෙදරකට එකතු වෙනවා. ඒ වගේ මොනවා හරි පොදු අරමුණක් එක එක විදිහේ කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලන්ගේ අර වටිනාකම් එක්ක තමයි මේ කණ්ඩායම කරන ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරකම් තෝරගන්නේ. සමහර අය විනෝද වෙන්න මේ පාටි දාන්න කැමති. ඉතින් ඒගොල්ලෝ මාසෙකට වතාවක් කාගේ හරි ගෙදරක පාටියක් දාන්න එක තමයි ඒගොල්ලෝ කරන්නේ. තව සමහර අය කැමති මොනවා හරි පොදු සේවාවක් කරන්න, සමාජයට යහපතක් කරන්න. ඉතින් ඒගොල්ලෝ විවිධ දේවල් කරනවා, ශ්‍රම දාන කරනවා, අර වගේ රෝහල් පිරිසිදු කරනවා, තීන්ත ගන්නවා, පාසල් වලට උපකරණ දෙනවා, පොත්පත් දෙනවා, ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඒක එක්කිනා අගය කරන වටිනාකම් මත තමයි ඒක වෙන්නේ, පොදු අරමුණක්. ඒ වගේම කණ්ඩායමකට සම්පත් ලැබෙනකොට කණ්ඩායම තුල ඉන්න කැමැත්තක් ඇති වෙනවා. සම්පත් හොඳට තියෙනවා නම් ඉතින් ඒගොල්ලන්ට ඒක පරිහරණය කරන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට මේවා පෞද්ගලික අරමුණු ඉටු කරගන්න භාවිතා කරන කණ්ඩායම්. පොදු අරමුණු නෙමෙයි මේවා ගොඩක් වෙලාවට පෞද්ගලික අරමුණක්. අර පොදු සේවාවක් කරා වුණත් ඒක තමන්ගේ පෞද්ගලික කාරණාවක්. ඒතකොට ඒ වගේ පෞද්ගලික අරමුණු තමයි පර්සනල් ඇම්බිෂන් එකක්. පෞද්ගලික අභිලාෂයක්. පොදු සේවා කරන එක. ඒතකොට ඒ වගේ කට්ටිය එකතු වෙලා ඒක කරනවා. බලය සඳහා වන කැමැත්ත. කණ්ඩායමක් වුණාම බලය පතුරවන්න පුළුවන්. එක්කෙනෙක්ට වඩා සමූහයක් ඉන්නකොට බලවත් එතන නේ. ඒතර ඒ බලය පතුරවන්න දැන් මොනාරි ගෝරියකට පැටලෙන්න ගියත් එක්කෙනෙක්ට වඩා ඒ කණ්ඩායමම ඉන්නකොට එතන බලය වැඩි නේ. ඒතර ඒ බලය සඳහා තියෙන කැමැත්ත අනුව පුද්ගලය එකතු වෙනවා. අනිත් එක තමයි ස්වභාවිකවම මේ මිනිසා තුළ තියෙන නිසඟ කැමැත්ත අනිත් අයත් එක්කලා එකට ඉන්න. ඒක ඇවිල්ලා මේ මිනිසා කියන්නේ සමාජමය සත්වයෙක්. ඒ කියන්නේ සෝෂල් බීන් කෙනෙක්. එයා තනිව ඉන්න කැමති නෑ. එයා ඉන්නේ රංචු විදියට. ඒ පරිණාමය තුළ පිටිපස්සට ගියාම මිනිසා පරිණාම වෙලා තින්නේ වානරයන්ගෙන් නේ. ඒ වානරයෝ කියන්නේ රංචු විදියට ඉන්න සත්තු. රංචු. ඒ රංචු ගැසීම මිනිසුන්ගේ තියෙන ස්වභාවික ජානමය ලක්ෂණය. ඒ නිසා ඒගොල්ලෝ කැමති කණ්ඩායම් විදියට ඉන්න. කණ්ඩායම් වර්ග. අවිධිමත් කණ්ඩායම්. ඔන්න මම කිව්වා කණ්ඩායම් වල අවිධිමත් කණ්ඩායම් ගැන තමයි ඇත්තටම කණ්ඩායම් කියලා අධ්‍යයනය කරන්නේ. මොකද අවිධිමත් කණ්ඩායම බලවත්. ඒගොල්ලන්ගේ අතර තියෙනවා ලොකු එකමුතුවක්. ඒ වගේම ලොකු ශක්තියක් තියෙනවා සහ ඒගොල්ලෝ අභිප්‍රේරණය වෙලා ඉන්නේ. ඒතර ඕගනයිසේෂන් එකක් ඇතුළේ ඉන්න අවිධිමත් කණ්ඩායම් තමයි කළමනාකරුවන් ප්‍රොමෝට් කරන්න ඕන. ඒකේ මේ වැරදි දේවල් කරන අවිධිමත් කණ්ඩායම් නෙමෙයි, විධිමත් දේවල් කරන යහපත් දේවල් කරන. ඒ ශක්තිය ආයතනයේ දියුණුවට භාවිත කරන්න පුළුවන්. විධිමත් කණ්ඩායමක් තුළින් තමයි අවිධිමත් කණ්ඩායම ජනිත වෙන්නේ. කාර්යාලය තුළ සමාන අදහස් දරන කල්ලි ගෲප් ක්ලික්ස් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ අවිධිමත් කණ්ඩායම් විදිහට හැදෙන්නේ. ඒක සමාජික සංඛ්‍යාව වෙනස් වෙනවා. ඒගොල්ලෝ එක විදිහට වෙනස් වුණාම විවිධ සමාජමය අවශ්‍යතා නැත්නම් ආයතනමය අවශ්‍ය නිසා සමාජික සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නායකත්වයේ අවස්ථාන සිටුේෂනල් ලීඩර්ෂිප් එකක් තමයි. ස්ට්‍රක්චර් එක හරි ෆ්ලෙක්සිබල්. රිජිඩ් ස්ට්‍රක්චර් එකක් නෑ. අර අපේ කන්තෝරුවක තියෙන වගේ කළමනාකරු, සහකාර කළමනාකරු, නියෝජ්‍ය කළමනාකරු, ලිපිකරු, කාර්යකරු රිජිඩ් ස්ට්‍රක්චර් එකක් නෑ. ඔක්කොම යාළුවෝ වගේ තමයි ඉන්නේ මොන මට්ටමක හිටියත් මේ අවිධිමත් කණ්ඩායම තුල. ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ පෞද්ගලික අභිලාෂයන් තමයි මේක ඉෂ්ට කරගන්නේ. දැන් තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලෝ පොදු කටයුත්තක් කරත් ඒක එක එක්කෙනා පෞද්ගලිකව ඉටු කරන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ පෞද්ගලික ආශාවන් තියෙනවා නේ. ඒකේ
ආශාවක් වෙන්න පුළුවන් පොදු දේවල් කරන එක. ඒක එයාගේ පෞද්ගලික කැමැත්ත. ඒවා ඉටු කරගන්න තමයි අවිධිමත් කණ්ඩායම් පෙළ ගැහෙන්නේ. මේ අනිත් කණ්ඩායම විධිමත් කණ්ඩායම. දැන් අපිට ශාඛාවක දෙපාර්තමේන්තුව දකින්න තියෙන විධිමත් කණ්ඩායම. ෆෝමල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ආයතන විසින් සකස් කරපු විධිමත් ව්‍යුහයක් තියෙනවා. right? ප්‍රධාන කළමනාකරු, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, කළමනාකරු ඒ විදිහට එකිනෙකා සම්බන්ධ වෙන විධිමත් ව්‍යුහයක් තියෙනවා. එතකොට ඒකේ විධාන දාමය තියෙනවා. සංවේදනය වෙන්න ඕන විදිය තියෙනවානේ. අපිට කිසිම වෙලාවක ප්‍රධානම කළමනාකරුට පල්ලෙහා ඉන්න ලිපිකරුවෙක්ට කතා කරන්න බෑ. එයා යන්න ඕනේ එයාගේ බොස් හරහා. අන්න ඒ වගේ ස්ට්‍රක්චර් එක තුළ විධිමත් ව්‍යුහය තුළ ඒ වගේ සීමාවන් තියෙනවා. අර විධිමත් ව්‍යුහය එහෙම නෑ. නෛතික නැත්නම් විධිමත් ෆෝමල් රයිට්ස් බලතල පවර්ස් සාහිත්‍ය තමයි නායකයා පත් කරන්නේ. ඒකට පත්වීම් ලිපියක් දුන්නාම එයාට බලතලක් දෙනවනේ. බලතල ඔයාට මේ දේවල් කරන්න බලය පවරනවා කියලා බලතල සහිතව තමයි එයාව පත් කරන්නේ. විධිමත් කණ්ඩායමකේ එහෙම එකක් නැහැ. විශේෂිත ඉලක්කයක් ආයතනයේ ඉලක්ක ආයතනයට තියෙනවා ඉලක්ක මේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකකින් ආපු ඒ ඉලක්ක අත්පත් කරගන්න වෙනුවෙන් තමයි මේ නායකයාව පත් කරන්නේ. ඒ වගේම ව්‍යාපාරික ඉලක්ක තමයි මේ ඉලක්ක වෙන්නේ. පෞද්ගලික ඒවා නෙමෙයි. ඉලක්ක ඉස්සම ව්‍යාපාරික ඉලක්ක. දැන් බලමු කණ්ඩායම් සෑදීමේ ක්‍රියාවලිය. මේකට සමහර තැන්වල ඇජර්නින් කියලා අන්තිමට එකතු කරනවා මේ කණ්ඩායම විසිරෙන එක. නමුත් මූලිකවම සමාන අදහස් තියෙන කණ්ඩායම් එකතු වෙනවා. ඒගොල්ලෝ සමාන අදහස් ගන්නවා ඒවා වමාරු කරනවා. ඒතර ඊට පස්සේ ඒගොල්ලෝ මේ මත විමසන ස්ටෝමින් නිකන් කැළඹිලි සහගත අවස්ථාවක්. ඒගොල්ලෝ එක එක්කෙනා දැන් තමන්ගේ පෞද්ගලික මත කියනවා. හැබැයි මේ මත ගොඩක් සමානයි. ආසන්න වශයෙන් ගොඩක් සමානයි. එකිනෙකට විරුද්ධ මත ප්‍රතිවිරුද්ධ මත මේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ මත මෙතන ඇති වෙන්නේ නැහැ. එකතු වෙන්නේ සමාන අදහස් තියෙන සමාන වටිනාකම් තියෙන පුද්ගලයන්. ඉතින් නමුත් ඒගොල්ලන්ගේ අතරත් එක එක වෙනස්කම් තියෙනවා. ඒතර ඒවා සම්බන්ධයෙන් උන ස්ටෝමින් අවස්ථාවේදී කතා වෙනවා. කතා වෙලා එකඟ වෙන්න පුළුවන් ඒවට එකඟ වෙනවා. එතකොට නෝම් සදා ගන්නවා. එහෙනම් ඔක්කොටම එකඟ වෙන්න පුළුවන් යට එකඟ වෙනවා. දැන් ඔතනදී තමයි එකඟ වෙන්න බැරි කණ්ඩායම් ඔතන ඉන්නවා නම් ඒගොල්ලෝ ඔන්නයින් වෙනවා. ස්ටෝමින් වල ඉඳන් නෝමින් වලට එනකොට එකඟ වීම නෝම් සදා ගන්න තැනට එනකොට කණ්ඩායමේ සමාජිකයන් හැලෙනවා. අර ෆෝමින් අවස්ථාවේදී හිටපු අය සෑහෙන සංඛ්‍යාවක් හැලෙනවා. ඒතකොට එතනදී පොදු එකඟතාව මත කරගෙන යන්න පුළුවන් කණ්ඩායමේ සමාජිකයන්ට එකට එකතු වෙලා තමන් හදා ගන්නවා නියමයන් නෝම්ස් කොහොමද අපි මේ කරගෙන යන්නේ කියලා. ඊළඟ අවස්ථාවේදී එකඟ වෙච්ච නෝම්ස් මත මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඕක චක්‍රයක් විදියට යනවා. දැන් පර්ෆෝම් කරගෙන යනකොට ටික කාලයක් යනකොට ආයම එකිනෙකා අතර යම් යම් මත ඇති වෙන්න පුළුවන්. දැන් සමහර අයගේ තත්ත්වය වෙනස් වෙනවා. හරි. ආයතනය තුල තමන්ගේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. සමාජය තුල තමන්ගේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. සිවිල් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. විවිධ බාධක ඇති වෙනවා. විවිධ මත එනවා. මත ආවයින් පස්සේ ඔන්න ආපහු ඔන්න මත ගැටුම් ඇති වෙනවා. ඒකට කණ්ඩායම නැවත කණ්ඩායම් සෑදීමේ ක්‍රියාවලිය හරහා ගිහිල්ලා ආයම සෙටල් වෙනවා. ඒක චක්‍රීය වෙනවා. ඒ වගේ වෙලාවට සමහරට මේ සමාන මත දරන මේ කණ්ඩායමේ පිටත ඉන්න අය මේ කණ්ඩායමට එකතු වෙනවා. මේ කණ්ඩායමේ ඉන්න අය කණ්ඩායමෙන් අයින් වෙනවා. ඒ නිසා තමයි කිය සමාජිකයන් සංඛ්‍යාව විචල්ය. අන්සිම වෙනස් වෙනවා. ඵලදායී අවිධිමත් කණ්ඩායමක මූලික ලක්ෂණ. ඔන්න බලමු. දැන් අපි අවිධිමත් කණ්ඩායම් තමයි කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට සලකා බලන්නේ. මොකද විධිමත් කණ්ඩායම් කියන්නේ ඒවට විධිමත් ව්‍යුහය තියෙනවා, විධිමත් බලතල තියෙනවා. ආයතනය ඇතුළේ ඉන්න මේ අවිධිමත් කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය තමයි කළමනාකරු භාවිතා කරන්න ඕන ආයතනයට වාසිදායක වෙන විදිහට. ඒතර එහෙමනම් මේ වගේ අවස්ථාවකදී කණ්ඩායම් ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන ආකාරයට පහසුකම් කළමනාකරු සපයන්න ඕන. හරි. මොනවද? දැන් අපි හිතමු දැන් මේ කණ්ඩායම පොදු දේවල් කරන්න කැමති. එහෙම නැත්නම් මේ කණ්ඩායම විනෝද වෙන්න කැමති. ඒක ආයතන කළමනාකරු ඒගොල්ලෝ වෙනම ට්‍රිප් යනවා නෙමෙයි ආයතනයේ විසින්ම
ඔන්න චාරිකාවක් සංවිධානය කරලා ඒගොල්ලන්ට විනෝද වෙන්න අවස්ථාවක් ගන්න. ඒතර ඒගොල්ලෝ එකට එකතු වෙනවා. ඒතර ඒගොල්ලෝ අය සහ කළමනාකරුවෝ අතර යහපත් සබඳතාවයක් ඇති වෙනවා. ඇයි ඒගොල්ලන්ගේ දේවල් වලට කළමනාකරු අවස්ථාව දෙනවා. ඒගොල්ලන්ගේ අදහස් ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය පාසුකම් දෙනවා, ප්‍රොමෝට් කරනවා. දැන් බැරි වෙලාවත් කළමනාකරු මේ කණ්ඩායමේ සමාජිකයන්ව එහෙට මෙහෙට හතර අතට මාරු කරලා ඒගොල්ලන්ට එකට එකතු වෙන බැරි විදිහේ වැඩ පැවරුවොත් එහෙම ඔන්න ගැටුමක් තමයි ඇති වෙන්නේ. ගැටුමක් තමයි ඇති වෙන්නේ. පුළුවන් තරම් කළමනාකරු උත්සාහ කරන්න ඕන ආයතනයට හානිදායක නොවන තා මට්ටමට මේ අවිධිමත් කණ්ඩායම් වල දායකත්වයේ ආයතනයේ ව්‍යාපාරිකයිලක දැන් ඒ වගේ කණ්ඩායමක් එකට ඉන්නකොට මැනේජර් කියන ඕන දෙයක් කරනවා නේ. මැනේජර් වීකෙන්ඩ් එකේ ආවිලා ඩිපොසිට් මොබිලයිස් කරන්න කිව්වත් ණය අය කරන්න කිව්වත් සමහරට ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඕවර් ටයිම් ගන්නේ නැතුව ඇවිල්ලා නේ උනන්දුවෙන් වැඩ කරලා ඒ ඉලක්කයක්පත් කරලා දෙනවා. ඒ අවිධිමත් කණ්ඩායම. මැනේජර් ඒ වගේ කණ්ඩායම් ප්‍රොමෝට් කරන්න ඒගොල්ලෝ අතර මාරු කරනවා, එකතු වෙන්න අවස්ථාවක් දෙන්නේ නැති වුණාම මිනිස්සු ඉතින් සමහරලාට මේ ආයතනය බල කරන හින්දා ඇවිල්ලා යන්තම් පෙනිලා මේ ඒගොල්ලන්ගේ කැපවීම කොමිට්මන්ට් එක සීමා සහිතයි, සීමා කරනවා. මෙතෙන්දී කොමිට්මන්ට් එක ගොඩක් වැඩි අවිධිමත් කණ්ඩායම විදිහට පාවිච්චි කරනවා. ඒතර ඒවයි ලක්ෂණ තමයි ඒගොල්ලෝ ගොඩක් එකමුතුයි. කොහෙසිව් එකට එකක් බැඳිලා හැමතිස්සෙම ඒගොල්ලෝ දුරකථනයෙන් හරි කතා කරනවා, නැත්නම් හම්බ වෙනවා, අදහස් වමාරු කරනවා, ගන්නවා එකිනෙකා දකින්න බැරි වෙනවා නේ. දැන් දකින්න නොදක ඉන්න බැරි වෙනවා. දැන් අපි අසනීපයක් වෙලා ආවේ නැත්නම් යම් පුද්ගලෙක් ටක්කල කෝල් එකක් දාලා බලනවා මොකද වෙලා තියෙන්නේ. එක්ක තව කාට හරි කියනවා බලන්න අරයට මොකක්ද දන්නේ ආවේ නැහැ දැන් දවස් දෙකක් තුනක් කියලා. එහෙම වුණොත් එහෙම කට්ටියම ඒ ගෙදර ගිහිල්ලා බලන මොනවද වෙලා තියෙන්නේ කියලානේ. අන්නේ වගේ එකමුතු වාර තියෙනවා. ඒ වගේම තමයි දෙගොල්ලෝ ඒ සමාජිකයන් අතර ඉන්ටර්ඩිපෙන්ඩන්සි එක අන්තර් රඳා පැවැත්ම. එහෙම නැත්නම් අන්‍යෝන්‍ය රඳා පැවැත්ම. මේක තමයි ඉතාම වැදගත්. කළමනාකරකට වැදගත් වෙන්නේ මෙන්න මේක. ආයතනයක දැන් යම්කිසි පුද්ගලයෙක්ට මේ දැන් ආයතනයේ කළමනාකරට ඕන වෙන්නේ ආයතනයේ රාජකාරී ටික නියමාකාරයෙන් සිද්ධ වෙලා ඉලක්ක ටිකක්පත් කරගන්නනේ නේ. ඒතර එවැනි අවස්ථාවකදී දැන් අපිට මේ කණ්ඩායමේ එක්කෙනෙක්ට පොඩි අවශ්‍යතාවයකට බැහැර වෙන්න වෙනවා රාජකාරිය. එතකොට කළමනාකරු දන්නවා එයා මැදිහත් වෙන්න උන්නේ එයා ඒ කණ්ඩායමේ ඉන්න අනිත් සමාජිකයලා මේ පොලිස් ආයතන දන්නව නේද? මචං පොඩ්ඩක් මම බලාගන්නේ ටක් ගාලා මොන හරි වුණොත් එහෙම ප්‍රශ්නයක් වුණොත් එහෙම ටක් ගාලා මේ යත්තම් මම පොඩ්ඩක් ගිහිල්ලා නේද මැනේජර්ත් ඒවට උදව් කරන්න ඕන. ඒක කුහානියක් නොවන මට්ටමට හොඳේ. උදව් කරාම අර කණ්ඩායම අනිත් සමාජිකව මෙයාගේ ඒවා ටික මේ ආවරණය කරනවා. ඒතකොට ඒගොල්ලෝ එකිනෙකා මත රඳා පවතිනවා සහ ඒගොල්ලෝ අවසානයේදී කරන්නේ රාජකාරිය හෝ ඒ කාර්යය කිසි ගැටලුවක් නැතුව සිදු කරනවා. අවශ්‍ය නේකනේ. අර පුද්ගලයා විසින්ම මේක කරනවා කියන එක නෙවෙයි අවශ්‍ය නේ. කණ්ඩායම රාජකාරිය ටික නිසි පරිදි සිදු වෙනවා. කණ්ඩායමේ ප්‍රමාණය ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව ගොඩාක් ලොකු වුණාම කණ්ඩායම ඔන්න මත ගැටුම් වැඩි. මොකද එක එක්කෙනාගේ මත ගොඩක් එකිනෙකට වෙනස් වෙනවා. ඊළඟට sannivedanaya කරගන්න අමාරුයි. හරි sannivedanaya කරගන්න අමාරුයි. ඒකට තුනත් පහත් අතර කියන 3 දෙනෙක් 5 දෙනෙක් අතර වගේ තමයි ඵලදායි ඉෆෙක්ටිව් ගෲප් එක ප්‍රමාණය කියන එක සාමාන්‍යයෙන් පිළි අරගෙන තියෙන්නේ. 3 දිනක් සහ 5 දිනක් අතර කියන එක තමයි. ඊට වඩා එහා ගියන් පස්සේ පාලනය කරගන්න බෑ. sannivedanaya කරගන්න බෑ. ඊළඟට අදහස් ගැටෙනවා වැඩි. ඒක කණ්ඩායමේ performing ක්‍රියාකාරීත්වයට වඩා කණ්ඩායම හැමතිස්සෙම storming අවස්ථාවේ තමයි ඉන්නේ. ඒක ගැටලුවක්. මොකද කණ්ඩායමක් හැදෙන්න ඕන perform කරන යම් දෙයක්. ජාලගත sannivedanaya network. මේකෙදි මම බෝඩ් එකේ පෙන්නන්නම් මේ මොකක්ද අදහස් කරන්න කියන එක. මම බෝඩ් එකට යනවා. sannivedana වර්ග කීපයක් තියෙනවා. දැන් මේ වගේ sannivedanaya පල්ලයට යන එක උඩින් පල්ලයට යන එක ලීනියර්. ඒක රේඛීය sannivedanaya නේ. සමහරවිට මේ විදියට වෙන්න පුළුවන්. නමුත් මේක රේඛීය sannivedanayak තමයි.
මේ පුද්ගලයාට ඍජුවම මෙයාට සංවේදනය කරන්න බෑ. මෙයා හරහා පිටුම යනවා. අනිත් එක තමයි සයිකල් එකක් වගේ. මේව සංවේදනය කරන්න පුළුවන්. ඒතර මෙයාට දෙන්නෙක් තමයි එකවර සංවේදනය. දැන් මෙතනදී එක්කෙනෙක්ට තමයි සංවේදනය කරගන්න පුළුවන්. නමුත් කණ්ඩායමක් ඵලදායී කණ්ඩායමක් වෙන්න නම් ඒ සංනිවේදනය ජාලගත නැත්නම් ඒකෙදී එක්කෙනෙක් අනිත් හැම එක්කෙනෙක් එක්කම සංනිවේදනය කරගන්න. එක්කෙනෙක් අනිත් හැම එක්කෙනෙක් එක්කම සංනිවේදනය කරගන්නවා. මේ වගේ විදිහට තමයි යෝජනා කරන්නේ. බලන්න මෙයා ගත්තොත් මෙයාත් එක්ක සංනිවේදනය කරනවා, මෙයාත් එක්ක සංනිවේදනය කරනවා, මෙයාත් එක්ක සංනිවේදනය කරනවා, මෙයාත් එක්ක මෙයා ගත්තොත් මෙහෙම මෙයාට මෙයා මේ හැම එක්කෙනෙක් එක්කම සංනිවේදනය කරගන්නවා. ඒ කණ්ඩායම සංඛ්‍යාව වැඩි වුණාම මේක ටිකක් කොම්ප්ලිකේටඩ්. ඒ නිසා තමයි සංනිවේදන පහසුවට මේ කණ්ඩායමේ සංඛ්‍යාවත් මෙතන ඉන්නේ පස් දෙනයි නේ සීමා වෙන්න ඕන. ඊළඟට එක මත විවිධ මත ඇවිල්ලා මේ කණ්ඩායමට ක්‍රියාත්මක වෙන්න බෑ. ඕනකට වඩා කණ්ඩායම ලොකු වුණොත් එහෙම. මේ සංනිවේදනය නෙට්වර්ක් කමියුනිකේෂන් එක්කෙනෙක් අනිත් හැම එක්කෙනා එක්කම සංනිවේදනය කරනවා. ඒක තමයි වැදගත්ම දේ. ඒකට කණ්ඩායමේ භූමිකා. දැන් මේ කණ්ඩායමේ පුද්ගලයන්ට නිශ්චිත භූමිකා තියෙනවා. මහාචාර්ය බෙල්බින් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරලා එයා හඳුනාගෙන තියෙනවා භූමිකා 9ක්. මේ තියෙන්නේ ඒ භූමිකා 9. ඒතර ඒකේ ඇක්ෂන් පැත්තේ ඉන්න කට්ටිය ඉන්නවද? මොකද මේකේ හිතන දේවල් වෙන්න ඕන. යමක් හිතන්න ඊළඟට අන්තර් සම්බන්ධතාවය ඇති කරන්න people factor එක කියන්නේ පුද්ගලයන් අතර සහ සම්බන්ධතාවය අන්තර් සම්බන්ධතාවය මිනිස්සු එකතු කරන එක සම්බන්ධ කරන එක කරන චරිත. මේ චරිත මේවා රෝල් ගෲප් රෝල්. ඊළඟට හිතන පැත්ත. දැන් මේ යම් අලුත් යමක් හිතන්න ඕන නිර්මාණය කරන්න ඕන ඒ පැත්ත. අනික ක්‍රියාත්මක වෙන පැත්ත. එතකොට යමක් ක්‍රියාත්මක වෙනවා. යමක් ක්‍රියාත්මක වෙන පැත්තේ ඉන්න චරිත තුනක්. thinking පැත්තේ ඉන්නවා monitor evaluator. එයා evaluate කරනවා යම් දේවල්. ඊළඟට plant innovator යමක් අලුතෙන් innovate කරන එක්කෙනා හඳුන්වා දෙන එක්කෙනා specialist යම් ශාස්ත්‍රඥයේ විශේෂඥයෝ ඒගොල්ලෝ. ඒතර ඒ තුන් දෙනා ඉන්නේ හිතන පැත්තේ. ඒතර කණ්ඩායමට හිතන අය ඉන්න. දැන් සමහර ලාවට specialist උයි plant උයි එක්කෙනෙක් වෙන්න පුළුවන්. හරි specialist plant කියන දෙකම එක පුද්ගලයෙක්ට කරන්න පුළුවන්. ඒතර එයා හිතනවා එයා වගේම එයා විශේෂඥයෙක්. ඒතර ඒ සමහර භූමිකා තියෙනවා එක්කෙනෙක්ට කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ චරිත ස්වභාවයන්. හරි චරිත ලක්ෂණ මේ අවස්ථා තුන අනුව වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් එimhe people පැත්තේ දැන් එතන ඉන්නේ හැමතිස්සෙම අනිත් අය සමග යහපත් සම්බන්ධතා පවත්වන outward ඒ කියන්නේ බාහිර සම්බන්ධතා පවත්වන ප්‍රසන්න චරිත ලක්ෂණ තියෙන අය තමයි එතන ඉන්නේ. දැන් thinking පැත්තේ ඉන්න අය ගොඩක් වෙලාවට අනිත් අය බාහිර අයත් එක්කලා සම්බන්ධතා පවත්වනවා හරිම අඩුයි. ඒගොල්ලෝ නිතරම කල්පනා කරනවා හිතනවා. හරි එතකොට අලුත් දේවල් නිර්මාණය කරනවා. ඒතර ඒගොල්ලන්ට සම්බන්ධකම් පවත්වන එක බාධාවක්. ඒ නිසා ඒගොල්ලෝ වැඩි සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. ඒගොල්ලෝ එතකොට inward looking. අභ්‍යන්තරය තමයි බලන්නේ. අරගොල්ලෝ outward looking coordinator resources. දැන් coordinator කියන්නේ මේ සියලු දෙනාම සම්බන්ධ කරන එක්කෙනා. ඒතර කණ්ඩායම ඇතුලේ resource investigator කියන්නේ කණ්ඩායමෙන් පිටත පාර්ශව එක්කලා සම්බන්ධ වෙලා කණ්ඩායමට අවශ්‍ය සම්පත් ගේන එක්කෙනා. එතකොට ඒ දෙකම එක්කෙනෙක්ට කරන්නත් පුළුවන්. ටීම් වර්ක් කියන්නේ කණ්ඩායම තුළ ටීම් ස්පිරිට් එක. කණ්ඩායම් හැඟීම පවත්වාගෙන යන්න අනිත් අයව
මෝටිවේට් කරන එක්කෙනා. ඔය තුනම ඕනනම් එක්කෙනෙක්ට කරන්න පුළුවන්. මේ ඇක්ෂන් පැත්තේ ඉන්නවා ඉම්ප්ලිමෙන්ට් මේක ආරම්භ කරන එක්කෙනා මේක ඉවර කරන එක්කෙනා සහ මේකේ වැරදි තිබුණොත් ඒවා හදන එක්කෙනා ෂේප්. ඒගොල්ලෝ ටිකක් වෙනස් જાතියක කැරක්ටර් හිතන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා විතරයි යන්ත්‍ර වගේ. මේ සිංහලෙන් ඒ අවස්ථා තුන සම්බන්ධීකාරක කණ්ඩායම් ක්‍රියාකරු සම්පත් සොයන්න. කෝඩිනේටර්, රිසෝස් ඉන්වෙස්ටිගේටර්, ටීම් වර්කර්. ඊළඟට විමර්ශක නිමයම්කරු විශේෂඥ. මොනිටර් ඉවැලුවේටර්, ප්ලාන්ට් ස්පෙෂලිස්ට්. ක්‍රියාත්මක කරන ඉම්ප්ලිමෙන්ටර්, හමාරකරු ෆිනිෂර්, පිරියම්කරු ෂේපර්. ඒ ෂේප් කරන කෙනා. අපි බලමු කණ්ඩායමක ඵලදායී කණ්ඩායමක වාසි සහ ඵලදායී නොවන කණ්ඩායමක වාසි අවාසි බලමු. මේක ප්‍රමාණාත්මක සාධක. ඒ කියන්නේ quantitative factors ගත්තොත් එහෙම ඵලදායී කණ්ඩායමේ අඩු ශ්‍රම පිරිවැටුම. ඒ කියන්නේ සේවකයෝ ඉවත් වෙන එක, අයින් වෙන එක ඉතාම අඩුයි. මොකද මේ කණ්ඩායමේ අය එකමුතු වෙලා බැඳිලා එකට මේ එකතු වෙලා ඉතාම අභිප්‍රේරණයකින් යුක්තව කටයුතු කරන මේ කණ්ඩායම හැර යන්න තියෙන අවස්ථා ඉතාම අඩුයි. විශේෂම අවස්ථාවක් කරන කණ්ඩායම හැර යන්නේ නැහැ. ඉතින් අවිධිමත් ඵලදායී නොවන කණ්ඩායමක් ඇතුලේ එහෙම සන්තෝෂයක් අභිප්‍රේරණයක් ප්‍රියතාවයක් නැහැ හින්දා. ඒකට ඉක්මනට අයින් වෙනවා. ඒතර ආයතනෙත් අයින් වෙනවා ඒගොල්ලෝ. නෝ ආයතනෙත් අයින් වෙනවා. අනතුරු අඩුයි. අනතුරක් වෙන්නේ ගැත්තලක ගන්නවා මේගොල්ලෝ එකිනෙක කෙනාට කියලා දෙනවා. හරි. දැන් කණ්ඩායමට එකතු වෙච්ච අයට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ අය විසින් කියලා දෙලා පුරුදු කරලා මොකද ඉන්ටර් ගෲප් නෙමෙයි ඉන්ට්‍රා ගෲප් එක ඇතුලේ ට්‍රේනින් එකක් හම්බ වෙනවා. ගෲප් එක ඇතුලේ ට්‍රේනින් එකක් හම්බ වෙනවා. මේ ඵලදායී කණ්ඩායමට ඒ කණ්ඩායමට යම් කෙනෙක් එකතු වුණොත් එහෙම එයාට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට අනිත් අය උදව් කරනවා. ඒතර ඵලදායී නොවන කණ්ඩායමේ එහෙම දෙයක් නැහැ. ඒතකොට අනතුරුත් සිද්ධ කරගන්නවා වැඩි. ඒතර ඒගොල්ලෝ අභිප්‍රේරණය වෙන්නෙත් නැහැ. නිතර සේවයට වාර්තා කරන්නෙත් නැහැ. ඵලදායී කණ්ඩායමේ සේවයට වාර්තා නොකිරීම ඇබ්සන්ටිසම් කියන එක මම කතා කරා. නොදන්නා සේවයට වාර්තා නොකිරීම. ඒවා අඩුයි ගොඩක්. දැන් හැමතිස්සෙම බලන්නේ කණ්ඩායමේ ඇත්ත එක්කලා එකතු වෙන්න බලනවා. එතකොට ඒගොල්ලෝ ඉක්මනට හැමදාම වගේ රාජකාරියටත් වාර්තා කරනවා. නිසා ඵලදායීතාව වැඩි, නාස්තිය අඩුයි. ඉලක්ක අත්පත් කරගන්න. ඒතර ඉලක්ක අත්පත් කරගන්න කණ්ඩායමේ කොහොම එකතු වෙලා දැන් මේ ගෲප් ෆෝස් එකනේ. මේ කණ්ඩායමේ භූමිකා තියෙනවනේ. ඒ භූමිකා වල ඉන්න එකට එකතු වුණාම කාර්යය නිම වෙනවා. ගැටලුවක්ම නැතුව. මේ විල ක්වොලිටේටිව් ෆැක්ටර්ස් කැපවීම වැඩි ඵලදායී කණ්ඩායමක කැපවීම ඉතාම අඩුයි ඵලදායී නොවන කණ්ඩායමක. එතකොට තමන්ගේ කාර්ය රෝල් එක භූමිකාව පිළිබඳ අවබෝධයක් තියෙනවා. මොකද යම් අවබෝධය අඩුපාඩුවක් තිබ්බත් කණ්ඩායමේ අනිත් අය ඒක අවබෝධ කරලා දෙනවා. ඉතින් මේක අවිධිමත් ඵලදායී නොවන කණ්ඩායමක මේක අහගන්න කෙනෙකුත් නැහැ. මැනේජර්ගෙන් අහලා මැනේජර් කිව්වොත් විතරයි අනිත් අයගේ සහයෝගයක් නැහැ. එතකොට කාර්ය පිළිබඳ අවබෝධයක් නැහැ. සමහර ඉලක්ක පිළිබඳ අවබෝධයක් නැහැ. සංනිවේදනය විවෘත නැහැ නේ. ඵලදායී කණ්ඩායමක කට්ටිය සංනිවේදනය කරනවා. එක්කෙනෙක් අනිත් හැම එක්කෙනා එකම සංනිවේදනය කරනවා. දැන් මෙතනදී එහෙම ඉතින් සංනිවේදනය කරන්නේ නැහැ. එහෙම කණ්ඩායමක් නැහැ ඇත්තට මෙතන. මේ තමයි ඵලදායී නෑ කණ්ඩායම. නිර්මාණශීලී නැත. දැන් මේකෙන් පැහැදිලිවම පේනවා මේ ගුණාත්මක සාධක ගත්තාම මේවා සියල්ලම ආයතනයේ ක්‍රියාකාරීත්වයට එදිනෙදා රාජකාරී ඉටු කරගන්න ඉතාම වැදගත් වෙනවා. දැන් හැකියාව වර්ධනය කරගන්නවා කියන්නේ. අනිත් අය උදව් කරනවා කණ්ඩායමේ ඉන්න අලුත් සමාජිකයන් කිව්ව හැකියාව අඩු අයගේ ඒ හැකියාවන් ස්කිල් එක දියුණු කරගන්න කියලා දෙනවා. එහෙම නැහැ මේ උපකාර කරගන්නේ නැහැ කෙනෙක්ට. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ යම්කිසි හදිසි අවස්ථාවක් වුණොත් එහෙම කණ්ඩායමේ සමාජිකයෙක්ට බැහැර වෙන්න පුළුවන්. ඒතර කණ්ඩායමේ අනිත් අය රාජකාරී ආවරණය කරනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මැනේජර් එක කරන්න ඕනේ නැහැ.
එහෙම නැති අවස්ථාවලදී මැනේජර් මැදිහත් වෙලා පුද්ගලයෙක් එතකොට තව කෙනෙක්ගේ රාජකාරිය කාවරණය කරන්න දාන්නේ කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන් නේ. අකමැත්තෙන් කරන්නේ යාගේ එකක් කර අනිත් අයගේ ඒවා කරනවා. එහෙම වුණාම මේ එතන ඉතින් තවදුරටත් යහපත් කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. එතන ඔය ගුණාත්මක සාධක බෙදා බැලුම හොඳටම තේරෙනවා. කණ්ඩායමක් නැත්නම් අවිධිමත් කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න කළමනාකරු අවස්ථාව සුබීම එන්වයරන්මන්ට් එක සකස් කරොත් ඒක කළමනාකරුගේ ඉලක්කත්පත් කරගන්නත් පර්ෆෝමන්ස් ඉහළ යන්නත් අනිවාර්යයෙන්ම හේතු වෙනවා. දැන් මේකේ අමතර සාධකයක් විදිහට ඔයගොල්ලන්ට මම කියන්නම්. මෙවැනි කණ්ඩායමක් කළමනාකරණය කරගන්න නායකත්ව ශෛලියක් හඳුන්වලා දීලා තියෙනවා ජෝන් නැඩාය. Action centered leadership style කාර්ය යොමු නායකත්ව රටාව. එතකොට කණ්ඩායමක එහෙම නැත්නම් ආයතනයේ කළමනාකරු මේ වගේ නායකත්ව රටාවක් වෙන්නුවොත් මේ වගේ අවිධිමත් කණ්ඩායම් එයාට කළමනාකරණය කරගන්න පුළුවන්. Action centered leadership style කාර්ය යොමු නායකත්ව රටාව. ඇතර මැනේජ්මන්ට් වල උගන්වන්නේ ලීඩර්ෂිප් ස්ටයිල්ස් මේක එකක් කණ්ඩායමක් කරනවා. ඒකේ තියෙන්නේ මේ වගේ එකක්. ඉලක්කත්පත් කරගෙන. කලවනාකරට ඕනේ ඉලක්කත්පත් කරගන්නේ. මේක රැඳිලා තියෙන්නේ මෙන්න මේ කියන කරුණු දෙක උඩ. කණ්ඩායම ගොඩනැගීම build the team කණ්ඩායම ගොඩනැගීම සහ පුද්ගල සංවර්ධනය personal development පුද්ගලයාගේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා personally කල්පනාකරු විසඳන්න ඕනේ. ඒක ඇත්තටම කියනවා නම් කණ්ඩායම ගොඩ නැගුවොත් පුද්ගල සංවර්ධනයක් සිද්ධ වෙනවා ඉබේම. මොකද කණ්ඩායමේ අනිත් සමාජිකයන් තමන්ගේ සහෝදර සමාජිකයන්ට උදව් වෙනවා. රාජකාරී සීමාවෙන් පිට ගිහිල්ලත් උදව් වෙනවා නේ. මේ කරුණු දෙක යහපත් පැවතුනොත් ආයතනයක් ඇතුලේ ඉලක්කත්පත් කරගන්න ඉතාම පහසු වෙනවා. මේක බිඳ වැටුනොත් එහෙම මේ ඉලක්කත්පත් කරගන්න කියන රවුම පෙරලනවා විදිහට. පල්ලෙහාට පෙරලෙනවා ඉලක්කත්පත් කරගන්න බැරි වෙනවා. ඒතර ජෝන් නැඩාය විසින් ඉදිරිපත් කරපු කාර්ය යොමු නායකත්ව රටාව කණ්ඩායමක් කළමනාකරණය කරගන්න ඉතාම සුදුසු නායකත්ව රටාවක් වෙනවා. මොකද නායකයා ඉන්න කළමනාකරු කණ්ඩායම ගොඩනගනවා. දැන් අපිට අවශ්‍ය කණ්ඩායම ගොඩනගන්න කණ්ඩායම ක්‍රියාකාරීත්වය තහවුරු වෙනවා. කණ්ඩායම ගොඩනගන්න නම් කණ්ඩායමක් හැදෙන්න පුළුවන් පරිසරය සකස් කරන්න ඕනේ. ඒ වගේම මේ කණ්ඩායම තුල ඉන්නවා නම් යම්කිසි හැකියාවන් වල අඩු ස්කිල් අඩු කෙනෙක් ඒගාම වෙනම කළමනාකරු තවදුරටත් අවශ්‍ය උපකාරය කරන්න ඕනේ. ඒතර මේ කණ්ඩායමනුත් උපකාරය හම්බ වෙනවා. මොකද එහෙම නැත්නම් වෙන්නේ මේ පුද්ගලයා කණ්ඩායමෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. තවදුරටත් මේ කණ්ඩායමට දරා ගන්න බැරි නම් ඒ පුද්ගලයන් ඉවත් වෙන්න වෙනවා. පුද්ගලයා සංවර්ධනය කරනවා මේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට මැච් වෙන විදිහට, ගැළපෙන විදිහට. කළමනාකරු පෞද්ගලිකව මේක කරන්න ඕන. සමහරට පෞද්ගලික උදව් වෙන්න පුළුවන්. කරලා ඒ මට්ටමට ගන්නවා. එතකොට හොඳින් කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ආයතනය තුළ තියෙනවා. ඒකෙන් ඉලක්කත්පත් කරගන්න පුළුවන්. කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපිට උත්තරයි කතා කරගන්න තියෙන්නේ. ඒතර අර කණ්ඩායම් භූමිකාවලදී මම කිව්වා මේ භූමිකා දැන් අපි කණ්ඩායමේ සමාජිකයෝ 3ත් 5ත් අතර කියලා කිව්වනේ. ඒතර මේ භූමිකාවල මේ කොටස් 3 නියෝජනය කරන්නේ
චරිත ලක්ෂණ වර්ග 3ක් තියෙන පුද්ගලයන්. ඒවා වැඩිමනත් ඉගෙන ගන්න මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ thinking කියන්නේ ගොඩක් වෙලාවට තනිව ඉන්න ඒගොල්ලෝ අර සම්බන්ධකම් පවත්වනවා. අනිත් අයත් එක්කලා බාහිර සමාජයත් එක්කලා සම්බන්ධකම් පවත්වන්න ඉච්චර කැමැත්තක් නැති තනියම කල්පනා කරන ඒ වගේ චරිත. ඒතකොට ඒ වගේ චරිත තිබුණු හිටියොත් කණ්ඩායම ඇතුලේ ඒගොල්ලන්ට බාර දෙන්න ඕන භූමිකාව මොකක්ද කියන එක පැහැදිලිවම තියෙනවා. සමහර චරිත ඒගොල්ලෝ හරි කැමති ප්‍රසන්නයි ප්‍රියමනාපයි සුහදශීලී අනිත් අයත් එක්කලා සම්බන්ධකම් පවත්වනවා. අනිත් අයත් එක්ක නිතර කතා බහ කරනවා නේ කොමියුනිකේට් කරනවා. ඒ වගේ අයට දෙන්න පුළුවන් චරිත ඒ එක චරිත වර්ගයක්. අවුට්වර්ඩ්. මේගොල්ලෝ ඉන්වර්ඩ්. නැත්නම් මේ අභ්‍යන්තරදර්ශී. මේ බාහිරදර්ශී. ඒ වගේ මේ අනිත් තුන් දෙනා සාමාන්‍ය විදියට කියන දේ කරගෙන යන පුද්ගලයන් කණ්ඩායම. ඇක්ෂන්. ඒගොල්ලෝ කියන දේ කරනවා. කම්පියුටර් ෆිනිෂර්, ඉම්ප්ලිමෙන්ටර් සහ ෂේපර් කියන එක. ෂේපර් කියන එක එක්තරා විදියකට ටික ඇග්‍රෙසිව්. මොකද එයා හැමදේසෙම කණ්ඩායම වැරද්දක් කරනකොට කෑ ගාලා බැනලා ටිකක් තදින් කතා කරලා මේක මේ නිවැරදි කරන්න උත්සාහ කරනවා. කම්ප්ලීටර් ෆිනිෂර් කියන එකන ඔය පාඩුවේ කියන දේ කරගෙන යනවා. එයා වැඩි හිතන්නේ නැහැ. ඒතකොට මෙයා හැමදේසෙම ඉලක්කාත්පත් කරගන්න. ඒ වගේ ටිකක් ඩයිනමික් ඇග්‍රෙසිව් කැරක්ටර් එකක් වෙනවා. කේන්ති යන. මේ උඩ ඉන්න අයත් කේන්ති යන අය නෙමෙයි. මේගොල්ලන්ට කොහොමදත් යන්නේ මේ කියන්නේ මේ people ඉන්න පැත්තේ ඉන්න ඇක්ෂන් පැත්තේ ඉන්නේ වෙනම චරිත ස්වභාවයන් තියෙන කණ්ඩායම් පුද්ගලයන්. ඒතර මේ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව ඒගොල්ලන්ට මේ චරිත භූමිකා බාර දෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් බලමු තව ප්‍රශ්න පත්‍ර දෙකක් මේක මාර්තුනේ 2018 සැප්තැම්බර් පේපර් එක පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද අදින් පස්සේ අපිට අවස්ථාවක් එන්නේ නැහැ. අදින්ම නවත්තනවා මේ ටික. ඒතර මේකේ අමතක වෙච්ච ඒවා තියෙනවා නේ අපිට මතක් කරගන්න පුළුවන්. පෞද්ගලික ගිණුම්කරුවන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම. පැහැදිලිව තියෙනවා. පෞද්ගලික විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම කියලා. නේ? PFCA Personal Foreign Currency Account. සුරක්ෂිතාකාර ලොකර් පහසුකම් සඳහා බැංකු කරු මෙන්න මේවා ඇවිල්ලා මේ නීතිමය පැත්තෙන් කියලා. කරුණාකාර සම්බන්ධතාවය bank lender borrower යෝගම agent principal බදු දීමනාකරු දැන් ලීසින් එකදී lessee right අපයක් අත්සන් කරාම අපකරු ප්‍රධානියා මේ සම්බන්ධතාවලින් ලොකර එකක් සම්බන්ධයෙන් මොකද්ද අපි පොඩි බද්දක් තමයි ගෙවන්නේ නේ වාර්ෂික බද්දක් ගෙවන්නේ. ඒතකොට මෙතන තියෙන්නේ බදුකරු සහ බදු ගැනුම්කරු කියන සම්බන්ධතාවයේ ලොකර එකක්. හරි බදුකරු සහ බදු ගැනුම්කරු. මානව සම්පත් කළමනාකරුවෙකුගේ පරිපාලන භූමිකාවක්. පරිපාලන භූමිකාවක්. මේක administrative function එක. ප්‍රතිපත්ති සදනයක administrative function එකක් නෙමෙයි. වන්දි ගෙවීමේ ක්‍රමෝපායන් කියන්නේ strategies. එතකොට ඒවත් administrative නෙමෙයි. පිරිස් බලකායේ ප්‍රවණතා සහ ප්‍රශ්න ඒ වගේම සේවක පැමිණිලි. ඔය දෙකෙන් තමයි හරි උත්තරේ ගන්න ඕන.
සේවක පැමිණිලි විසඳීම සහ පිරිස් බලකාය. මේකේ උත්තරය වෙන්නේ පිරිස් බලකා ප්‍රවණතා ප්‍රතිසිරු කිරීම. ප්‍රශ්න අහන්න. තැන්පතු රක්ෂණ ක්‍රමය අපි කතා කරා. ලක්ෂ 3යි ඉස්සෙල්ලා තිබ්බේ, ඊට පස්සේ ඒක ලක්ෂ 6කට වැඩි කරානේ. කවුරු හරි මයික් එක ඔන් කරලා තියෙනවා, මියුට් කරන්න. ප්‍රශ්නයක් අහන්න නැත්නම් ප්‍රශ්නයක් අහනවනම් සේවාවන් නිපැයුම් වලින් වෙනස් වන්නේ ඒවයි දක්නට අද්විතීය ලක්ෂණය මින් කවරක් සේවාවක ලක්ෂණයක්සේ නොසැලකේ. ඉන්සෙපරබිලිටි, සේවාව සපයන්නා සහ සේවාව අතර වෙන් කරන්න බෑ. ඉන්සෙපරබිලිටි තියෙනවා. වේරියබිලිටි, අවස්ථාවන් අසාට පුද්ගලයාගේ ස්වභාවය අනුව මේක වෙනස් වෙනවා. වේරියබිලිටි. නශ්‍ය බව, විනාශ වෙන සුළු බව, පෙරිෂබිලිටි තියෙනවා. ස්පෘශ්‍ය බව නෙමෙයි, ස්පෘශ්‍ය බව නෙමෙයි සේවාවක තියෙන අස්පෘශ්‍ය බව. ටැන්ජිබිලිටි නෙමෙයි, ඉන්ටැන්ජිබිලිටි. ටැන්ජිබිලිටි කියන්නේ අතින් අල්ලලා ඇහෙන් දැකලා දකින්න පුළුවන් දෙයක් නේ. ඒතර මේක තියෙන්නේ භාණ්ඩ හා සම්බන්ධයෙන් තමයි ටැන්ජිබිලිටි තියෙන්නේ. සේවාවක් සම්බන්ධයෙන් තියෙන්නේ ඉන්ටැන්ජිබිලිටි. ස්ථාවර තැන්පතු නිමැවුම් වල ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. ස්ථාවර තැන්පතුවක් කියන්නේ නිශ්චිත කාලයකට එකඟ වූ පොලිය මත කෙරෙන තැන්පතු. එතකොට මේ නිශ්චිත කාලයට මෙහා මුදල් ආපසු ගන්න බෑ. එමනම් දඩයක් ගෙවන්න වෙනවා නේ. ඒකෙන් ලික්විඩිටි එක අඩුයි සාපේක්ෂව අනිත් නිමැවුම් වලට වඩා. මේක තමයි මූලිකම දේ. moral suasion. moral suasion ස්ථිර තැන්පත් වල පොලි අනුපාත සාපේක්ෂව වැඩි. ඊළඟට සඵල පොලි ඵලදායීතාව කියන එක සලකන්නේ වෙනවා අවුරුද්දකට වඩා අඩු කාලයක් වෙදී කල්පිරණ තැන්පතුවක් නන්නේ AER කියන එක සඵල පොලි අනුපාතය කියන්නේ. moral suasion කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව සමහර අවස්ථාවලදී කියන්නේ නීතිමය බලපෑමක් කරන්නේ නැතුව යම් දේවල් වළක්වා ගන්න මුල්‍ය ආයතන පොළඹව ගන්නවා මුල්‍ය පද්ධතිය ස්ථාවරතාවය සඳහා යම් දේවල් සමට ආර්ථික වර්ධනය සඳහා ඒ වගේ කටයුතු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය එකඟතාවය මත පොළඹවා ගැනීමට කරන දේවල් තමයි moral suasion කියන්නේ. වැඩි මේක භාවිත කරන්නේ රැකියා පිරිවිතර job satisfaction නෙමෙයි. මෙතනදී job satisfaction එක වැරදි. job specification. right? නැත්නම් job specification වෙන්න ඕනේ. ඒතර මොනවද job specification කියන්නේ? නිශ්චිත කාර්යයක් කරන්න, යම් රාජකාරියක් කරන්න. මේක අනිත් එක තමයි job රැකියා විස්තරය. job description. job description එක job specification එක. එතන job description එක කියන්නේ රැකියාවේදී කරන්න ඕන කටයුතු මොනවද කියන එක විස්තර කරන එක. job specification කියන්නේ රැකියාව කරන්න පුද්ගලයා සතු විය යුතු ගුණාංග මොනවද කියලා දැක්කන ලේඛනය. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් බැංකුවකට ගන්න පුළුවන් ඒවා මොනවද? KYC 2006 අංක 6 දරන මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීම පනත යටතේ KYC රික්වයර්මන්ට් ගන්න එක. එවැනි අවස්ථාවත් අවුතේම එක මුල්‍ය බුද්ධි එකකට වාර්තා කරන එක නේ. ඒ වගේම මේ පනත යටතේම පුද්ගලයන්ගේ ආදායම් වල විස්තර, ගිරුමට බැර කරද්දී තුන්වන පාර්ශවයක් විසින් ඒ විස්තර ලබා ගැනීම, අනිත් වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්.
විශුද්ධිකරණය වළක්වන්න. රහස්‍යතාවය පිළිබඳ 1988 අංක 30 දරන බැංකු පනතේ 77 වෙනි වගන්තිය මම කතා කරා ඒකනේ. බැංකු පනතේ අංක 77 වෙනි වගන්තිය යටතේ තියෙනවා අවස්ථා තුනක් රහස්‍යතාවය එලි කරන්න පුළුවන්. ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි, උසාවි නියෝගයක් පරිදි හෝ වෙනත් ලිඛිත නීතියක සඳහන් වන ඇති අවස්ථාවක හැරෙන්න වෙනත් අවස්ථාවලදී ගනුදෙනුකරුගේ ගිණුමේ තොරතුරු වල රහස්‍යතාවය බැංකුකරු ආරක්ෂා කරන්න ඕන. මේ කම්ප්ලේන් වගේ එහෙම ඒ අවස්ථාව අනුව හිතලා උත්තර ලියන්න ඕන ප්‍රශ්නයක්. මුල්‍ය ආයතනයේ ව්‍යාපාර කටයුතු වර්ධනය සඳහා ප්‍රධාන කරුණක් වන්නේ පාරිභෝගික තෘප්තියයි. කස්ටමර් ඔරියන්ටඩ් විසඳුම්. එතන මේ සිද්ධීන් සඳහා වන විසඳුම් මොනවාද කියන එක කස්ටමර් ඔරියන්ටඩ් එතන ගණනකාරී යොමුගත විසඳුම් මොනවාද කියන එක සැකෙවින් විස්තර කරන්න. මේ කියන්නේ මේ ගණනකරුව රඳවා ගන්න මේ ගණනකරු මේ අපේ ආයතනෙන් ඉවත් වෙන්න නෙමෙයි. දැන් මොනවා හරි යම් සිද්ධියක් නිසා යම් ගැටලුවක් අපහසුතාවයක් ගණනකරුට සිද්ධ වෙලා තියෙනවා. ඒක පැමිණිල්ලක් වෙන්නත් පුළුවන් යම් සිද්ධියක් වෙන්නත් පුළුවන්. කොහොමරි අවසානයේදී ගණනකරුගේ තෘප්තිමත් භාවයට එතන ගණනකාර තෘප්තියට අවාසිදායක විදිහට ඒක බලපාලා තියෙනවා. එනේ මේක වළක්වා ගන්න සහ මේ අවස්ථාව නැති කර ගන්න. වෙච්ච දේ කොහොමද නැවත ස්ථාපනය කරන්නේ සහ ඉදිරියේදී මේක කරන්නේ මේ වගේ දේවල් වෙන එක වළක්වා ගන්න කොහොමද කියන එක තමයි විස්තර කරන්න ඕනේ. GTB මහතා high net worth customer කෙනෙක් net worth customer කෙනෙක්. එතකොට රුපියල් 4,50,000ක ගිණුමට තැන්පත් කරලා තිනවා මූලාශ්‍රය කුමක්දයි සඳහන් කරන ලෙස මෑතකදී සේවයටපත් වූ ටෙලකරුවෙකු ඔහුගෙන් ඉල්ලා සිටියේ. අන්න දැන් මෙයා ඉතාම වටිනා ගණනකරුවෙක්. එතකොට රුපියල් 4,50,000ක් තමයි ගිණුමට තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මෙතන high net worth customer කෙනෙක් නම් 4,50,000ක තැන්පතුවක් කියන එක එච්චර වැදගත් ඉලක්කමක් සංඛ්‍යාවක් වෙන්න බෑ මේ ගණනකරුට සම්බන්ධයෙන්. යාට ඒ වගේ ආදායම් ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕන බැංකුකරුවෝ විදිහට. right දැන් මෙයා high net worth customer කෙනෙක් නෙවෙයි සාමාන්‍ය average customer කෙනෙක් නම් මෙතනට ගැටලුවක් තියෙන්න පුළුවන්. එහෙමනම් මේ ටෙලර් දැනගෙන ඉන්න ඕන මේ සම්බන්ධයෙන් මේ ගණනකරුව. මොකද මෙයා අලුත් එක්කෙනෙක් නේ අලුත් එක්කෙනෙක්. ඒතර එයාට අවබෝධයක් නැහැ නේද? එයා ගණනකරුව හරියට හඳුනාගෙන නැහැ. ඒතර ඒ සම්බන්ධයෙන් ඇත්තටම ගණනකරුගෙන් සමාව ඉල්ලන්න ඕන මේ සිද්ධිය සම්බන්ධයෙන්. පැහැදිලිද? අපලොජයිස් කරලා දැන් එයාට පැහැදිලි කරලා දෙන්නත් වෙනවා ගණනකරුට මේ 2006 මේ මුල්‍ය ගණන වාර්තා කිරීම පනත යටතේ මුල්‍ය බුද්ධි එකකට මේ වාර්තා කරන්න තියෙනවා. ඒ නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියන එක කාරණිකව පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ටෙලර් නැත්නම් අපේ බැංකුවේ සේවකයාට උපදෙස් දෙන්න සිද්ධ වෙනවා සහ සමහරට වුණකට ලක් කරන්න වෙයි. නැත්නම් එයාට අවබෝධ කරලා දෙන්න වෙයි, හඳුන්වා දෙන්න වෙයි බැංකුවේ ඉන්න high net worth customers-ලා සම්බන්ධයෙන්. මොකද එයා high net worth නම් මේ 4,50,000 කියන එක ඇත්තට ලොකු මේ ප්‍රශ්න කරන්න තරම් දෙයක් වෙන්න බෑ. මොකද එයාගේ ගිණුමට මීට කලින් මේ වගේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. ප්‍රශ්න කරන්න ඕන මේ වගේ ගණුදෙනු සිද්ධ වෙලා නැති ගණුදෙනුකරුවෙක් එක වතාවෙම මේක කරනවා නම් තමයි. මේ වගේ කොහොමරි ගණුදෙනුකරුට සුවදව මේක පැහැදිලි කරලා දෙන්න ඕන. අපේ ටෙලර්ව දැනුවත් කරන්න ඕන. ඊළඟට යාව high net worth customers-ලා කවුද කියන එක ගැන පැහැදිලි කරලා දෙන්න ඕන. මේ දේවල් කරන්න ඕන. මූලිකවම ගණුදෙනුකරුගෙන් මේ සම්බන්ධයෙන් අපොලොජයිස් කරලා තත්ත්වය විස්තර කරන්න. දිගුකාලීන ගණුදෙනුකරු මෙන්න මේ දේවල් තමයි වැදගත් වෙන්නේ. ඔයගලන්ට මේ ප්‍රශ්නට උත්තර දෙන්න. දැන් ඉහළ ඉස්සෙල්ලා තියෙන high net worth customer කියලා. එතකොට ඒකයි 4,50,000 අතර අනිවාර්යයෙන්ම ඍජු සම්බන්ධයක් තියෙනවා නේ. දිගුකාලීන ගණුදෙනුකරු long lasting customer. දැන් long term
රිලේෂන්ෂිප් තියෙන කස්ටමර් කෙනෙක්. තුන්වන පාර්ශවයකට මුදල් මාරු කරන ලෙස ඉල්ලා සිටින අතර එතම සාස්වරුවේ පැමිණ අදාළ ඉල්ලුම් ලිපි අත්සන් තබන බවට දන්වා සිටිනවා. මේ පිළිබඳව ගනුදෙනුකරුට උපදෙස්. ඔන්න දැන් මෙතන තියෙන්නේ වෙනම තත්ත්වයක්. අතන තිබ්බේ තමන්ගේ ගිණුමට මුදල් තැන්පත් කරන්නේ. සිය ගිණුමට. දැන් මේ තියෙන තුන්වෙනි පාර්ශවයකට මුදල් යවන්නේ. ඒතකොට high net worth හෝ long lasting customer වුණාට අපි මේ තුන්වෙනි පාර්ශවයට මුදල් යවන්නේ ඇයි කියන එක පිළිබඳව විමසීමක් අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවා මොන තරම් සම්බන්ධකම් තියෙන ගනුදෙනුකරුවෙක් වුණත්. හරි? ඒක මේ දැන් ඔයගොල්ලෝ දන්නවා තුන්වෙනි පාර්ශවයකට මුදල් යවන්න පුළුවන් ලක්ෂ 2ක් දක්වා විතරයි. ලක්ෂ 2කට වඩා යවනවා නම් ඩික්ලරේෂන් එකක් ගන්න වෙනවා. ඉල්ලුම් ලිපි අත්සන් තබන බවට එයාට එමනම් මේ දැන් මෙයාව දන්නවනම් දිගු කාලීනව සමාජ කරලා තියෙනවා නම් දැන් ලිපිය ගන්න ඕනේ. ඒ ලිපිය දැන් මෙතන තියෙන්නේ ලිපිය ඒ වෙලාවේ ගන්න බැරි එක තමයි. හරි? එමනම් අපිට ෆැක්ස් කරලා ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කෑන් කරලා ස්කෑන් කොපි එකක් ගෙන්න ගන්න පුළුවන්. ඊමේල් මගින් ගෙන්න ගන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් බැංකුවට එන්න බැරි වුණත් ඒ වෙලාවේ එයාට එන්න බැරි නිසා තමයි හවස්වරු එනවා කියලා තියෙන්නේ. මොකද අද විද්‍යුත් ක්‍රම ඉතාම දියුණුයි. දියුණු නිසා මේ දේවල් ඒ විදිහට ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි වැරද්දක් සිද්ධ වුණොත් එහෙම බැංකුව වගකීමටපත් වෙනවා. ඉතින් ඒ තත්ත්වය පැහැදිලි කරලා දීලා පුළුවන් නම් එයාගේ ලිපිය ෆැක්ස් කරලා හෝ ස්කෑන් කරලා කොපියක් හෝ වෙනත් ආකාරයකට ගෙන්න ගන්න ඕන. රිටන් ඩොකියුමන්ට් එක පස්සේ ගන්නකම්. කේසෙන් ඉහළ නිලයක් දරන නිලධාරියෙක් අන්තර්ජාල මුරෝචනයේ පෞද්ගලික ඒකම් සමග ගන්න හවුලේ භාවිතා කරලා තියෙනවා. පෞද්ගලික සේවා ගෙවීම සඳහා සහ පෞද්ගලික සමාජිකයන් සඳහා සිය ගිණුමින් කර ඇති ඇතැම් අරමුදල් මාරු කිරීම නොසැලසෙන බව දැනගෙන තියෙනවා. වේදන කරන උතර අනිවාර්යයෙන්ම මොනතරම් ඉහළ නිලධාරියෙක් වුණත් තමන්ගේ පෞද්ගලික ගිණුමේ පාස්වර්ඩ් එක හුවමාරු කරගන්න බෑ. ඒක පවුලේ සමාජිකයන් අතර එක්කවත් හුවමාරු කරගන්න බෑ. හේතුව බැංකුකරු සහ ගනුදෙනුකරු බැඳිලා ඉන්නේ මේ පාස්වර්ඩ් එක හරහා ගනුදෙනුකරුට වගකීමක් දරන්න විතරයි. තුන්වන පාර්ශවයක් අතර මේකපත් වුණොත් එහෙම දැන් මෙයා ප්‍රකාශ කරන විදිහට බැංකුවට ඒ වගකීම දරන්න බෑ. බැංකුවට ඒ වගකීම දරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකේ වරද තියෙන්නේ කේසෙන් මහතාගේ පැත්තේ. ඒක පැහැදිලිවම විස්තර කරලා දෙන්න වෙනවා. සහ ඒකේ යම්කිසි මුල්‍යමය අවදානමක් මුල්‍යමය පාඩුවක් තිබුණොත් ඒක දරා ගන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී මෙවැනි දේවල් කිරීම සඳහා අවස්ථාව නැති කරන්න කියන එක ඉල්ලීමක් කරන්න සිද්ධ වෙනවා. එහෙම කරන්න සිද්ධ වෙනවා නම් කාර්යබහුලතාවය මත එමනම් මේ කවුද එයාගේ පෞද්ගලික ලේකම් සමග හවුල් ගිණුමක් භාවිතා කරලා හවුල් ගිණුමක් කරලා බද්ධ ගිණුමක් කරලා මේ බද්ධ ගිණුමෙන් මේ දේවල් කරන්න ඉඩ දෙන්න පුළුවන්. LGU මහතා ණය කාඩ් පත ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් ඉතුරුම් ගිණුමේ පියවන ලෙස සහ උපදෙස් දීලා එතම වෙනත් පළාතකට මාරු වෙන ඒ සබඳතා අවසන් කරන ලෙස බැංකුවෙන් ඉල්ලා සිටී. කිසිවක් ණය කාඩ් පත සහ කුඩා නොපියුම් පොලී මුදලක් ඇති බැවින් ක්‍රිබ් වෙත වාර්තා කර ඇත. ටික කලකට පසු පෞද්ගලික ණය මුදලක් ඉල්ලා සිටින අතර වෙනත් බැංකුවකින් දිගු කාලින ණය කාඩ් පත හිඟ මුදලක්. ඔන්න බැංකුකරු මොනවාද සැලකිලිමත් නොවී කටයුතු කිරීම නිසා LGU මහතා වෙච්ච මේ ගනුදෙනුකරුව ගැටලුවකට මැදි කරලා තියෙනවා. මේකට හේතුව සියල්ල ඉතුරුම් ගිණුමෙන් පියවන ලෙස ඉල්ලාමක් කරොත් එහෙම ඒක පොලියද ගාස්තුද ඒ සියලු දේවල් බැංකුව අය කරගෙන තමයි ගනුදෙනුකරුව නිදහස් කරන්න ඕනේ. ඒක බැංකුවේ වැරද්දක් පැහැදිලිවම. මේ සම්බන්ධයෙන් බැංකුවට පුළුවන්
ක්‍රිබ් දැනුවත් කරලා ඒ මුදල ගෙවලා බැංකුවේ වියදමක් විදිහට දරන්න සිද්ධ වෙනවා. ගිණුම්කරුගේ ගිණුම මොළ මොනවත් නැත්තම්. ගෙවලා ගනුදෙනුකරු නිදහස් කරලා ලිපියක් ලබා දෙන්න ණය බැඳීම් ඉවරයි කියලා අලුත් බැංකුවට. ඒකට අලුත් බැංකුවට මේ බැංකුවෙන් ලිපියක් ලබා දෙන්න පුළුවන් මේ බැඳීම්. මේක පැහැදිලිවම බැංකුවේ අතපසු වීමක් නිසා වෙච්ච දෙයක්. ඒකට ගනුදෙනුකරුට කිසිම වගකීමක් පවරන්න බෑ. බැංකුකරු පැහැදිලිවම මේක විසඳලා දෙන්න ඕන තමන්ගේ පෞද්ගලික බැංකුවේ වියදම ශාඛාවේ වියදම මේක කරලා දෙන්න වෙනවා. ගනුදෙනුකරුවෝ ඒකට එකඟ වෙන්නේ නැත්තම්. මොකද ඒ වෙලාවේ එනකොට මේ ජීව මාතාගේ ගිණුමේ මුදල් තිබිලා තියෙනවා මේ සියල්ල ගෙවලා ඉවර කරන්න. මේ හැම අවස්ථාවකදීම මූලිකවම මේ තුන්වෙනි අවස්ථාවේදී ඇරෙන්න සහ දෙවෙනි අවස්ථාවේ දෙක සහ තුන අවස්ථාවේදී ඇරෙන්න අනිත් අවස්ථාවවලදී ගනුදෙනුකරුගෙන් අපොලොජයිස් කරන්න වෙනවා. දෙක තුන අවස්ථාවේදී ගනුදෙනුකරුට අපොලොජයිස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ගනුදෙනුකරුව සම්බන්ධ වෙන දෙයක් නිසා. පළවෙනි සහ තුන්වෙනි අවස්ථාව හතරවෙනි අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුට බැංකුවෙන් එච්ච අඩුපාඩුවක් නිසා අපොලොජයිස් කරන්න ඕනේ ඉස්සෙල්ලා. මුල්‍ය ආයතනයන්ට මුල්‍ය ආයතනයේ ගනුදෙනුකරුවන් විවිධාකාර වෙයි. ඔවුන්ගේ ගති ලක්ෂණ මේ විතර මේගොල්ලන්ට එක එක වර්ගවල ගිණුම් තියෙනවා. ජංගම ගිණුම් වල ප්‍රධාන ලක්ෂණ හතරක්. ඒතර ගිණුමක් හඳුන්වා දෙන්න ඕනනේ. ගිණුමක් හඳුන්වා දෙන්න ඕන. ඒ වගේම මේකට පොලියක් ගෙවන්නේ නැහැ. චෙක් පොතක් මගින් භාවිතා කරන්න පුළුවන් ගිණුමයි අපොසු මුදල් ලබා ගැනීම. ඒ වගේම චෙක් පත් හරහා ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන්. ගිණුම අරින්න පුළුවන් වාණිජ්‍ය බැංකුවල විතරයි. ගිණුමේ ශේෂය ඉක්මවා අයිරා කරලා ගිණුමට චෙක් පත් නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම ගිණුම අයහපත් විදිහට භාවිතා කරනවා නම් දැනුම් දීමකින් පස්සේ ගිණුම බැංකුවට වහන්න පුළුවන්. නව ගිණුමක් විවෘත කිරීමේදී සැලකිලිමත් ප්‍රධාන ශේෂ්ත්‍ර මොනවාද? පළවෙනි එක තමයි මැන්ඩේට් පත්‍ර, අත්සන් කාඩ් පත්‍ර, ඒවා නිසි පරිදි සම්පූර්ණ කරලා තියෙනවා. කරුගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන්ද? ඒ වගේම KYC අවශ්‍යතාවයට අනුව එයාගේ පදිංචිය, ඇඳුම්පතේ පිටපත් ඒ වගේ දේවල් ගන්න ඒවා. හරි? ඒ ටික. ඒ කියන්නේ පළවෙනි එක තමයි මැන්ඩේට් පත්‍ර නිසි පරිදි සපුරා ගන්න සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ තමයි ගිණුම ක්‍රියාත්මක කිරීමේ උපදේශ පැහැදිලිවම තියෙන්න ඕන. ඒක බැංකුකරු ක්‍රියාත්මක කරන්නේ ගනුදෙනුකරුගේ යන්නේ මැන්ඩේට් එක අභිනියෝගය. මොකද බැංකුකරුට උපදෙස් දෙනවා ගනුදෙනුකරු මැන්ඩේට් පත්‍රය හරහා ගිණුම ක්‍රියාත්මක කරන්න ඕන ආකාරය. තනිවද දෙදෙනාගෙන් කෙනෙක්ද දෙදෙනාමද කියලා. ඒතර ඒක පැහැදිලිවම ගන්න ඕන. ඊළඟට KYC අවශ්‍යතාවය අනුව ඒ අවශ්‍ය දේවල් ආදායම් විස්තර, පදිංචිය තහවුරු කරන දුරකථන බිල් පත්, ලයිට් බිල් ඒ වගේ මොකකින් හරි තහවුරු කරන එකක්. ඒ වගේම ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් තහවුරුවක් ඒ වගේ ගන්න ඕන. KYC ෆෝම් එක සම්පූර්ණ කරගන්න ඕන. අවශේෂය පාත්තගෙන යන්න ඕන. ඊළඟට නියමයන් සහ කොන්දේසි සමග එකඟ වෙනවා කියන අවස්ථාව. ඔය දෙක තමයි මූලිකව තියෙන්නේ. බැංකුවක් විසින් ගිණුමක් වසන බැංකු සම්බන්ධ අවස්ථාන් කරන අවස්ථා මොනවාද? පළවෙනිම දේ මොකද්ද? ගනුදෙනුකරුගේ ඉල්ලීම පරිදි ජංගම ගිණුමක නම් විශාල වශයෙන් චෙක්පත් අගරු වෙලා මේ ගිණුම අසතුටුදායක තත්ත්වයට පත් වෙනවා නම් දැනුම් දීලා බැංකුවකට පුළුවන් ජංගම ගිණුම වහන්න. ගනුදෙනුකරු මිය යෑමේ අවස්ථාවේදී ඒ වගේම උසාවි නියෝගයක් මත මේ ගිණුම වහලා වෙන එකකට මාරු කරන්න කියන උදාහරණයක්. උසාවි නියෝගයක් මත අඩ්මිනිස්ට්‍රාට් ගිණුමක් විවෘත කරනවා නම් ජංගම ගිණුම වල ශේෂ අඩ්මිනිස්ට්‍රාට් ගිණුමට මාරු කරන්න. ඒ වගේ අවස්ථාවලදී
ගනුදෙනු කරන්නට ලබා දෙන ණය පහසුකම් වර්ග 5ක් අපි කතා කරන්නේ ණය නිමැවුම්. මොනවද? පළවෙනි එක තමයි අයිරා. ඊළඟට කාලීන ණය. එතකොට ඒක දිගු කාලීන, මධ්‍ය කාලීන, කෙටි කාලීන. එතකොට ඒවා ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා කියලා අපිට උනව වෙන් කරන්න පුළුවන්. කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මොනවද තියෙන්නේ? අයිරා තියෙනවා. කෙටි කාලීන ණය තියෙනවා. තව බිල්පත් මිලට ගැනීම, බිල්පත් වට්ටම් කිරීම, නේ? ණය සාධ්‍ය කරන ෆැක්ටරින්, පැකින් ක්‍රෙඩිට් ඔය ආනයන අපයන කරුවන් සඳහා, ඔඩපණ ණය, භාරක විතාංශි ණය, ඒවා කෙටි කාලීන ණය අවශ්‍යතා සඳහා ලබා දෙන ණය පහසුකම්. ඊළඟට පෞද්ගලික පර්සනල් කස්ටමර්ස්ලා සම්බන්ධයෙන් නිවාස ණය, උකස් ණය, පරිභෝජන ණය, ඒවා සංවර්ධන ණය, කෘෂි කාර්මික ණය, එක එක ශේෂ්ත්‍ර අපි ගොඩක් ණය වර්ග ගැන කතා කරා. ඉතින් මොන පහක් ගැන ලියන්න විතරයි තියෙන, නම් විතරයි ඕනේ. ලීසින් තියෙනවා ඒ වගේ දේවල්. වත්මන් තරංකාරී වෙළඳපොළ මුල්‍ය නිමැවුම් හා සේවාවන් අලෙවිකරණය අතිශයින් වැදගත් වෙනවා. අලෙවිකරණයේදී පරිභෝජන අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් වීම අවධානය යොමු කරන ප්‍රධාන ශේෂ්ත්‍රය. පරිභෝජකයන් කන්සියුමර්ස් සඳහා මුල්‍ය නිමැවුම් අලෙවිකරණය පදනම් කරන පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නලු. මුල්ලාශ අංශය තුළ පාරිභෝගික හැස කස්ටමර් බිහේවියර් ඉන් ෆයිනෑන්ෂියල් සෙක්ටර් යනුවෙන් අදහස් කරන්නේ කොහොමද? අපි මේක විශේෂයෙන්ම සාකච්ඡා කරේ නෑ. ඉතින් අවශ්‍ය නම් සටහන් කරගන්න. ඒතර කස්ටමර් බිහේවියර් කියලා සාමාන්‍යයෙන් කරන්නේ ගනුදෙනු කරුවන් තමන්ට අවශ්‍ය වෙන භාණ්ඩ මොනවාද තෝරා ගන්න එක, තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විදියට, ඊළඟට ඒවයි මිල සම්බන්ධයෙන් තියෙන හැසිරීම, එක භාවිතා කිරීම, මිලට ගැනීම, භාවිතා කිරීම හෝ ඉවත් කිරීම වගේ දේවල්. ඒ වගේම මේ ගනුදෙනුකරුවන් භාවිතා කරන භාණ්ඩ සම්බන්ධයෙන් ඒවා අගය කරන්නේ කොහොමද? ගනුදෙනුකරු භාවිතාව සහ තක්සේරු කිරීමේ තීරණ ගැනීම ක්‍රියාවලිය, මේ දේවල් සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් මේ කන්සියුමර් බිහේවියර් කියන එක. ඒක ෆයිනෑන්ෂල් සෙක්ටර් එකටත් එකයි, මේ පාරිභෝගික භාණ්ඩ වලටත් එකයි. ගනුදෙනුකරු තමන්ගේ අවශ්‍යතා අනුව භාණ්ඩ තෝරා ගැනීම, ඊට ඒවා මිල පිළිබඳ සැලකිලිමත් වීම, මිලට ගැනීම, ඊළඟට ඒවා භාවිතා කිරීම, භාවිතයෙන් ඉවත් කිරීම සහ නව භාණ්ඩ සමග සැසඳීම වගේ ගොඩාක් දේවල් තියෙනවා කන්සියුමර් බිහේවියර් එක යටතේ. ඒත් සැටිස්ෆයි වෙනවද නැද්ද කියන එක තමයි මේ භාණ්ඩ සම්බන්ධය. ඩෙමොග්‍රැෆික් මානකයන් පරිභෝජන හැසිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලබන ඩෙමොග්‍රැෆික් ජන විද්‍යාත්මක මානකයන් එකක් තමයි ස්ත්‍රී පුරුෂ භාවය නේ. ඒ අනුව මේ ඒගොල්ලන්ගේ වෙනස්කම්, ඒගොල්ලන්ගේ අවශ්‍යතා වෙනස්. ඒ අනුව අපිට භාණ්ඩ මේ නිමැවුම් සංවර්ධනය කරන්න පුළුවන්. වයස අනුව නිමැවුම් සංවර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම මේ රීටේල්ද, කොපරේට්ද, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර පරිමාව මත අපිට පුළුවන්. සමාජ පන්තිය සහ ආදායම මත පුළුවන්. ඊළඟට ඒගොල්ලෝ නිරත වෙලා ඉන්න මේ ජීවන රටාවන් මොන වගේ රටාවක්ද, එයාගේ ජීවන රටාවත් එක්කලා ලයිෆ් ස්ටයිල් එකත් එක්කලා අපිට පුළුවන් මේවා වෙනස් කරන්න. ඩිජිටල් අලෙවිකරණය සඳහා අන්තර්ජාල නව්‍යතා උපයෝගී කරගන්නේ කොහොමද කියලා අහනවා. අද වෙනකොට තියෙනවා සෝෂල් මීඩියානේ. සෝෂල් මීඩියා වල තියෙන විශේෂ ලක්ෂණය තමයි සෝෂල් මීඩියා ඉක්මනින් පැතිරෙනවා. ගොඩක් දෙනෙක් අතරට වියදම ඉතාම අඩුයි. අපිට වරින් මර මේ වෙනස් කර
දැන් පුවත්පතක දාන එක හෝ වෙන මේකක ටිකක් වෙනස් කරන්න අමාරුයි. නමුත් අපිට මේක පහසුවෙන් වෙනස් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වැදගත්ම ඒ තමයි ක්වික් රෙස්පොන්ස් එක ගන්න පුළුවන්. right? ඒ වගේම අපිට පුළුවන් අලුත් ඒවා ඔයගලන්ට ECRM නේ ඒ වගේ ගොඩක් අලුත් දේවල් භාවිතා කරා. ඉගැන්නුවා channels ඉලෙක්ට්‍රොනික් channels අලෙවිකරණය සඳහා භාවිතා කරනවා. ඒ ටික බලා ගන්න. ඔබ බැංකුවේ මුල්‍ය නිමැවුමක් අලෙවිකරණයේදී පාරිභෝගිකයෙකුගේ මුල්‍ය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන්නේ කෙසේදයි විස්තර කරන්න. පාරිභෝගිකයෙකුගේ මුල්‍ය අවශ්‍යතා කෙරෙහි. පළවෙනි දේ තමයි මේ ගණදෙනුකරු දැන් මේ මුල්‍ය නිමැවුමක් භාවිතා කරන්නේ එයාගේ ෆයිනෑන්ෂල් කේපබිලිටි එක වර්ධනය කරගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි තුමු ව්‍යාපාරික ගණදෙනුකරුවෙක් කියලා. ඒ ව්‍යාපාරික ගණදෙනුකරුවෙක්ගේ ෆයිනෑන්ෂල් කේපබිලිටි එක වර්ධනය කරගන්න නම් ඒක වැදගත් වෙනවා මේ නිමැවුම අලෙවිකරණ. දැන් එක්සැම්පල් එකක් එයාගේ ව්‍යාපාරය වර්ධනය කරන්න නම් ඩෙවලොප්මන්ට් එකට නම් එතකොට එයාට අවශ්‍ය වෙන්නේ කාලීන ණය. ඒගේ ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා නම් එයාට අවශ්‍ය වෙන්නේ කාරක ප්‍රාග්ධන සඳහා කෙටි කාලීන ණයක් නේ. ඒක. ඒකට එයාගේ පරිභෝජනය සඳහා නම් ඒ අවශ්‍ය වෙන විවිධ දේවල් තියෙනවා. ඒ සඳහා වෙනම විශේෂ ණය වර්ග හඳුන්වා දෙන්න පුළුවන්. දැන් උකස් ණය ගොඩක් වෙලාට පරිභෝජන අවශ්‍යතාව සඳහා තමයි යන්නේ. පුද්ගල ණය. ඒ නිවාස අවශ්‍යතාව සඳහා නම් නිවාස ණය. ඉතින් ඒ වගේම අපිට පුළුවන් මේ මුල්‍ය අවශ්‍යතාව අනුව නිමැවුම් අලෙවිකරණය භාවිතා කරන්න. අනිත් පැත්තෙන් ඩිපොසිට් ප්‍රොඩක්ට්ස් ගත්තොත් ඒ ඩිපොසිට් ප්‍රොඩක්ට්ස් වලදී ඒ පුද්ගලයා ඩිපොසිට් එක කොච්චර කාලයක් තියෙනවද? එයාට ජංගම ගිණුමක අවශ්‍යතාවයක්ද තියෙන්නේ? සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමක අවශ්‍යතාවයක්ද තියෙන්නේ? ක්‍රෙඩිට් කාඩ් පතකින් ගනුදෙනු කිරීම අවශ්‍යතාවය තියෙනවද? ATM එකකින් සල්ලි ගන්න අවශ්‍යතාවය තියෙනවද? ඒ වගේ දේවල් මෙයා දිග කාලීනව තියෙන ස්ථාවර තැන්පතු වල දානවා. ඒ වගේ කරුණු සම්බන්ධයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම දැන් එයාගේ ආදායම් රටාව වැදගත් වෙනවා ණය නිමැවුමක් දීමේදී. උදාහරණයක් ගොවියන්ට වගේ අයට ණය නිමැවුමක් දීදී එයාගේ ගොයන් කපන කාලය, අස්වැන්න නෙළන කාලය. ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන්. ඒකට එයාගේ අස්වැන්න නෙළුවෙන් පස්සේ අස්වැන්නට නිසි මිලක් ලබා ගන්නකම් ගබඩා කරන්න පුළුවන් ණය නිමැවුම් හදන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවන රටාව ආදායම් මාර්ග ඒ වගේ දේවල් සැලකිලිට ගන්න පුළුවන්. ඒ වගේම ගණදෙනුකරු ආනයන අපනයන වෙළඳාමේ සිදලා ඉන්න කෙනෙක් නම් විවිධ නිමැවුම් තියෙනවා. LC ඒවා සහ ඊළඟට භාණ්ඩ සඳහා తాවකාලිකව ගන්න පුළුවන් කෙටි කාලින ණය පාසල ඒ වගේ. ඒ වගේ කරුණු තමයි මෙතෙන්දී සාකච්ඡා වෙන්න ඕනේ. සංවිධානයක ප්‍රධාන මානව සම්පත් ක්‍රියාවලීන් හඳුන්වන්න කියලා තියෙනවා. මානව සම්පත් ක්‍රියාකාරකම් මොනවද? අපි කියවනේ මානව සම්පත් සැලසුම් කරණය. ඊළඟට මානව සම්පත් කරණය යටතේ ආකර්ෂණය, තෝරා ගැනීම, බදවා ගැනීම, අනුස්ථාපනය, වේතන කළමනාකරණය, කාර්ය සාධන ඇදගැයීම, විනය පරිපාලනය. මේ ඔක්කොම මානව සම්පත් ක්‍රියාවලිය. ආයතනයක තියෙන මානව සම්පත් ක්‍රියාවලිය. මානව සම්පත් කළමනාකරණයේදී උපයෝගී කරගන්න කළමනාකරණ න්‍යායම් 5ක්. මේක මැනේජ්මන්ට් පැත්තෙන් අපි දැන් මම අද එකක් කතා කරා කණ්ඩායම් කළමනාකරණයට භාවිතා කරන්න පුළුවන් න්‍යාය ජෝන් ඇඩයගේ ඇක්ෂන් සෙන්ටර්ඩ් ලීඩර්ෂිප් ස්ටයිල් එක. ඇක්ෂන් සෙන්ටර්ඩ් ලීඩර්ෂිප් ස්ටයිල් එක කණ්ඩායම් කළමන. ඒවා අලුත් ඒවා. ඒවා අලුත් ඒවා. පරණ ඒවා තියෙනවා ඩග්ලස් මැක්ග්‍රෙගර්ගේ X theory Y theory කියන එක. X theory Y theory. ඊළඟට හර්ස්බර්ග්ගේ මේක මේකේ අපි කතා කරපු ඒවායින් පිට තියෙන මාතෘකාවක් නේ. හර්ට්ස්බර්ග්ගේ
two factor theory අභිප්‍රේරණ න්‍යායන්. ඒ වගේම හෙන්රි මින්ස්බර්ග්ගේ කළමනාකරණ ශෛලීන්. හෙන්රි මින්ස්බර්ග්ගේ කළමනාකරණ නායකත්ව ශෛලීන්. අපි කතා කරේ ඩග්ලස් මැග්‍රෙගර්ගේ XY theory එක, හර්ස්බර්ග්ගේ two factor theory එහෙම නැත්නම් අභිප්‍රේරණ න්‍යායන්, පුද්ගලයන් අභිප්‍රේරණය කරන ආකාරය සම්බන්ධයෙන්. අර XY theory එක තමයි පරණම එක. ඊළඟට හෙන්රි මින්ස්බර්ග්ගේ නායකත්ව ශෛලීන් සම්බන්ධ න්‍යාය, ඊළඟට අපි කතා කරපු ජෝන් නැඩයගේ කණ්ඩායම් යමු නායකත්ව රටාව. ඒ ටික දැන් අපි ඇත්තටම මේවා කතා කරේ නෑ, මොකද මේක මැනේජ්මන්ට් වල තියෙන දෙයක්. මේක මේ HRM වල තියෙන එකක් නෙමෙයි. පිරිස් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය සේ වෙනස් වීම විවේචනාත්මකව ඇගයුම් කරන්නලු. පර්සනල් මැනේජ්මන්ට් human resource management වලට වෙනස් වුණානේ. ඒතර පර්සනල් මැනේජ්මන්ට් වල විෂය පතය ගත්තොත් එහෙම සීමා සහිතයි. නමුත් මානව සම්පත් විෂය පතය ඊට වඩා පුළුල් මානව සම්පත් සංවර්ධනය සහ ආයතනයට අවශ්‍ය වන විදිහට මානව සම්පත හැඩගැසීම පිරිස් කළමනාකරණය කියන්නේ ඒ වෙලාවේ දින කණ්ඩය කළමනාකරණය කරගන්න භාවිත කරන ටූල්ස් එකක් තමයි තියෙන්නේ. ඒක පුළුල් නෑ, මේක ගොඩක් පුළුල්. සේවක කළමනාකරණයේදී වියදම නැත්නම් කොස්ට් එකක් විතරයි වෙන්නේ. පිරිවැය කොස්ට් එකක්. ඒක වියදමක් විතරයි. නමුත් මානව සම්පත් කළමනාකරණයේදී ඒක ආයෝජනයක් වෙනවා. ඒක ආයෝජනයක්. මානව සම්පත් සංවර්ධනය කියන එක මානව සම්පත් කළමනාකරණයේදී භාවිත කරනවා. පිරිස් කළමනාකරණයේදී එහෙම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ගෙවීම් performance evaluation එක මත, කාර්ය සාධනය මත තමයි මානව සම්පත් කළමනාකරණයේදී. නමුත් රැකියාව වගේ මත තමයි පිරිස් කළමනාකරණයේදී වෙන්නේ. මේ වගේ කරුණු කීපයක් අපිට වෙන්න පුළුවන්. සංවිධානයකට මානව සම්පත් ප්‍රතිපත්තීන් උපයෝගී කර ගැනීමේ වාසිය මොනවාද? මානව සම්පත් ප්‍රතිපත්ති. මානව සම්පත් ප්‍රතිපත්ති භාවිතා කරන්නේ, අපි මානව සම්පත් භාවිතා කරන්නේ ආයතනයේ කාර්යඵල සාධනය ඉහළ නංවා ගැනීම සඳහානේ. අපි ගත්තොත් එimhe උදාහරණයක් විදිහට සේවක මානව සම්පත් සැලසුම් කරන ප්‍රතිපත්ති. ඒකෙදි කරන්නේ මොකද්ද? අවශ්‍ය වෙලාවට අවශ්‍ය ගුණාංගයෙන් යුත් පුද්ගලයන් නියමිත ප්‍රමාණයෙන් ලබා ගන්නා නිසා ආයතනයේ කාර්යඵල සාධනයේ හෝ ක්‍රියාකාරීත්වය බාධාවකින් තොරව සුමටව පවත්වාගෙන යන්න පුළුවන්. එන නිෂ්පාදන ක්‍රියාවලිය හෝ සේවා සැපයීමේ ක්‍රියාවලිය බිඳ වැටෙන්නේ නැහැ. එතන ගනුදෙනුකාර තෘප්තියට හේතු වෙනවා. එතන බඳවා ගැනීම, ආකර්ෂණය බඳවා ගැනීම ඒවයිදී කරන්නේ ඉතාම සුදුසු පුද්ගලයන්ව තමයි ආකර්ෂණය කරගන්නේ, බඳවා ගන්න. ඒ නිසා අපිට ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල යන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම ගුණාත්මක සේවයක් ලබා ගන්න පුළුවන්. ට්‍රේනින් ඩෙවලොප්මන්ට් මේවෙන් අපිට පුළුවන් සේවකයන් අභිප්‍රේරණය කරන්න, සේවකයන්ගේ හැකියාව වර්ධනය කරන්නනේ. ඒ මගින් ගුණාත්මක සේවයක් සඳහා සේවකයන් පුරුදු පුහුණු කරගන්න සහ ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් වලින් ප්‍රොමෝෂන් සඳහාත් අපි ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් භාවිත කරනවා.
ඒකෙන් ඔවුන්ගේ වර්ක් ලයිෆ් එක දියුණු කරනවා. ඒගොල්ලෝ අභිප්‍රේරණය වෙනවා ඒ දේවල්. ඊළඟට වේතන කළමනාකරණ ප්‍රතිපත්ති භාවිතා කරාම අපිට පුළුවන් වෙනවා සහ කාර්යඵල ගැනීම එකට ගත්තොත් එහෙම ඒකෙන් මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් මානව සම්පතට දරන පිරිවැය සාධාරණීකරණය කරගන්න ඒ වගේ දේවල් මොනතර ආයතනයට වාසිදායක ප්‍රතිඵල තමයි මේ ප්‍රතිපත්ති උපයෝග කර ගැනීම අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ. වාසිදායක ප්‍රතිඵල. නවනිමයක් සංවර්ධනය කිරීමේදී සැලකිය යුතු කරුණු. අපි සාකච්ඡා කරන්නේ නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඒක ආයතනයේ සංස්කෘතියට ගැලපෙන්න ඕන, බාහිර පරිසරයට උචිත වෙන්න ඕන, ඒක නීති විරෝධී නොවෙන්න ඕන, right? ඊළඟට මේක පිරිවැය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ක්වලිටි එක සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන, තරඟකාරී ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අන්න ඒ වගේ ගොඩක් කරුණු තියෙනවා. නව මුල්‍ය නිමය සංවර්ධනය කිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු. ඔය කිව්වේ new product development process එක ගැන තමයි කතා කරන්නේ. idea generation ඊළඟට සංකල්පය වර්ධනය කරනවා, ඒක අත්දැක බලනවා, ඊට පස්සේ ලොන්ච් කරනවා. කරුණු හතරක් සම්බන්ධයෙන් අපි හෑන්ඩ් අවුට් එකේදී කතා කරා. නව නිමයක් සංවර්ධනය කිරීමේදී වැදගත් වන නියාමන අවශ්‍යතා මොනවද කියන එක තමයි. දැන් මේකද විශේෂයෙන්ම මුල්‍ය නිමයුම් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මුල්‍ය නිමයුම් වල මුල්‍ය ගනුදෙනු කරු නොමග යවන සුළු කරුණු විශේෂම අවදානම් වගේ දේවල් අන්තර්ගත වෙන්න බෑ. ඒ වගේම සියලුම කොන්දේසි සහ මේ නිමයුමේ තත්ත්වයන් පිළිබඳව ගනුදෙනු කරු දැනුම්වත් කරන්න වෙනවා. නිත්‍යානුකූල නිමවමක් වෙන්න ඕන කොමුණත්. ඒ වගේම ඒකේ තියෙන සංකීර්ණතාවය complexity ඒ වගේම අවදානම සම්බන්ධයෙන් ගණදන කරු දැනුම්මත් කරනවා. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අර ෆයිනෑන්ෂල් මිස්සෙලින් එක නොවෙන්න ගණදන කරුව දැනුම්මත් කරලා තියෙනවා. මොකද ඒක ඩෙරිවේටිව් පැත්තට ගිය ප්‍රොඩක්ට් එකක් වුණොත් එහෙම ඒකේ තියෙන සංකීර්ණතාවයත් ඒකේ තියෙන අවදානමත් ඉතාම ඉහළයි. මේ ගණදන කරු දැනුම්මත් උනේ නැත්නම් එහෙම ගැටලු වෙනවා. ඒක නියාමන අවශ්‍යතාවයක් වෙනවා. Product review process. Product review process. ඒතර ඒක ගන්න ඕන නැත්නම් product life cycle එකත් එක්කලා. Product life cycle එකත් එක්කලා ගන්න ඕන. මේකේ දැන් වර්ධනයක් තියෙනවද? මේක සම්බන්ධයෙන් ගන්න ඕන අලෙවි කරන මාකටිං ටූල් එක වෙනත. අලෙවි මිශ්‍රයේ මොන දේවල්ද භාවිතා කරන්න ඕන? මේක ඉක්මනින් වෙළඳපොලින් ඉවත් වෙනවද? ගණදෙනු කරු අවශ්‍යතාවන්ට ගැලපෙනවද? ගණදෙනු කරුන්ට මේ තරඟකාරී නිමයුමක් තියෙනවද මේකේ වෙනස් කරන්න ඕන දේවල් මොන වගේ ගොඩක් දේවල් ප්‍රොඩක්ට් රිවිව් ප්‍රොසෙස් එකේදී සාකච්ඡා කරන්න වෙනවා. හත්වෙනි එක කස්ටමර් චාර්ට් එක සම්බන්ධයෙන් ප්‍රධාන ලක්ෂණ 5ක් අපි සාකච්ඡා කරා. පළවෙනි එක තොරතුරු දැන ගැනීම, දෙවෙනි එක නියෝජිතයන්ගෙන් වන රැකවරණය, තුන්වෙනි එක විශේෂ අවශ්‍යතා ඇතියට බැංකු සේවා සැපයීම, හතරවෙනි එක පැමිණිලි කළමනාකරණය, පස්වෙනි එක තමයි ගනුදෙනු කරුවන් විසින් බැංකු කරු වෙත එමෙත බැංකුව වෙත දක්වන්න ඕන වගකීම් මොනවද කියන එක. බැංකුව කරේ ගණදන කරුවන්ගේ බැඳීම. ඔය කරුණු 5 යටතේ තමයි ගණදනකාර ප්‍රඥප්තිය විස්තර වෙන්නේ. හෑන්ඩ් අවුට් එක ඔයගොල්ලෝ ගාව ඇති. එතන ඒක බලා ගන්න පුළුවන්. ඒකෙන් අඩුපාඩු තියෙනවා නම් තව
මතක තියාගන්න පුළුවන්. මුල්ල ඔම්බුස්මන්වරයා සම්බන්ධයෙන් හැන්ඩවුට් එකක් දුන්නා. එයාගේ කාර්යයන් මොනවද, යුතුකම් මොනවද ඒවා. ඒතකොට මුල්ල ඔම්බුස්මන්වරයා මූලිකවම ඉන්නේ බැංකුව සහ ගනුදෙනුකරු අතර ඇති වෙන්න පුළුවන් ඩිස්පියුට්ස් එහෙම නැත්නම් ගැටලු බේරුම් කරණය සඳහා. එතකොට එතනදී මුල්ල ඔම්බුස්මන්වරයා තුන්වෙනි පාර්ශවයක් විදිහට සම්බන්ධ වෙනවා. ගනුදෙනුකරු සහ බැංකුකරු මෙතෙන්ද මුණ ගැහෙනවා. ඒතර මේ තුන්වෙනි පාර්ශවය විසින් දෙපැත්තටම යෝජනා කරලා මේක සමතයකට පත් වෙනවා. ආබිට්‍රේෂන් එකකට යනවා. එහෙම කරන්නේ නීතිමය පද්ධතිය. එහෙම නැත්නම් නෛතිකව ගනුදෙනුකරු බැංකුකරුට විරුද්ධව හෝ බැංකුකරු ගනුදෙනුකරුට විරුද්ධව ක්‍රියාත්මක වෙලා මේ දෙන්න අතර ඇති වෙන්න පුළුවන් විරසකභාවය සහ ඒ මගින් මුල්ලේ පද්ධතියට ඇති වෙන්න පුළුවන් හානිය අවම කරගෙන යම්කිසි ඇමිකබල් සොලියුෂන් එකඟ විය හැකි විසඳුමකට දෙපැත්තෙන්ම එකතු කරලා නීතිමය පද්ධතිය තුළ නොගිහිල්ලා මේක බේරුම් කරන තමයි ඒකේ බාර ගන්න ඕන පැමිණිලි මොනවද, බාර ගන්න නැති පැමිණිලි මොනවද සම්බන්ධයෙන් අපි හැන්ඩවුට් එකේ සාකච්ඡා කරමු. ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම්. ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක ගැන මෙතන තියෙන බැංකු තැන්පත් කරුවන්ගේ යාපනය සහ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් හඳුන්වා දී ආරක්ෂණ යෝජනා ක්‍රම මොනවද කියන එක තමයි. ඔව්. තැන්පතු රක්ෂණය එකක්. තැන්පතු දැන් මේ තැන්පත් කරුවන් ගැන අහන්නේ. ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක කතා කරන්නේ. මේක 2011 ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ලක්ෂ 6ක් වෙනකන් ගෙවනවා. බැංකුකරු දැන් මේක විස්තර කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේකේ මේ මොනවද කියලා තමයි අහන්නේ. ඒකට ගනුදෙනුකාර ප්‍රඥප්තිය හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මම ඔයගලට කිව්වා ශ්‍රී ලංකා මහා බැංකුව අවශ්‍ය අවස්ථාවලදී මැදිහත් වෙනවා මේ මුල්‍ය පද්ධතියේ ගැටලු සහගත ඒ කියන්නේ වංචාසහගත මුල්‍ය ක්‍රම රට තුළ ව්‍යාප්ත වෙනකොට ඒ වගේ දේවල්. ඒ වගේම ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීම ෆයිනෑන්ෂල් ලිටරසි යටතේ මේ ශ්‍රී ලංකා මහා බැංකුව වාරයෙන් වර දැනුම්වත් කරනවා. ඒ වගේම මුල්‍ය ආයතන විගණනය කරනවා නේ. ස්ටැටියුටරි ඔඩිට් යටතේ මුල්‍ය ආයතන වල අවදානම් වල තත්ත්වය වත්කම් මත බර තැබූ අවදානම් මත බර තැබූ වත්කම් වල තත්ත්වය ද්‍රවශීලතාවය එතකොට විගණන අභ්‍යන්තර විගණනය කොහොමද සිද්ධ වෙන්නේ, අභ්‍යන්තර නීති රීති රෙගුලාසි කොහොමද සිද්ධ වෙන්නේ, checks and controls ක්‍රියාත්මක වෙනවද, good governance තියෙනවද අපි සාකච්ඡා කරන්නේ. ඒ කරුණු සම්බන්ධයෙන් statutory audit එක ඊළඟට common banking forum ඩිරෙක්ටර්ස්ලත් එක්කලා මාසිකව චාමන්ලත් එක්කලා කාර්තුමය පදනම මත ඒ වගේ නිතර සම්බන්ධ වෙමින් පද්ධතියේ බැංකුවල තියෙන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඔපරේෂන් සම්බන්ධයෙන් බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් එක මැදිහත් වෙනවා. ආරක්ෂණ ක්‍රමවේද බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. ඒතර ඒ වගේ දේවල් අපි සාකච්ඡා කරා කොහොමද වෙන්නේ. තැන්පත් කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ණයතොරතුරු කාර්යාංශයේ ප්‍රධාන කාර්යභාරය. ණයතොරතුරු කාර්යාංශයේ තියෙන්නේ මුල්‍ය පද්ධතිය තුළ සපයන මුල්‍ය ආයතන සහ බැංකුව විසින් සපයන සියලුම ණයතොරතුරු වල තොරතුරු රැස් කිරීම නේ. ඒ වගේම මේ සමාජික ආයතන වලට අවශ්‍ය පරිදි වාර්තා සැපයීම. ඊළඟට ණය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු යහවත් කාල කිරීම. සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛන STR පවත්වාගෙන යෑම. ඒතර ඒකෙන් පුළුවන් මුල්‍ය පද්ධතිය තුල ඉන්න ගැටලු සහගත ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගත ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. Repurchase agreement. Repurchase agreement. අපි මේක සාකච්ඡා කරා. ඒ කියන්නේ රජයේ සුරැකුම්පත් නැවත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ගනුදෙනුකරු වෙත අලෙවි කිරීම. Repurchase. එතනදී සුරැකුම්පත් වල වටිනාකමට වඩා වැඩි වටිනාකමක් එහා කට් එකක්
එක්ක තමයි මේ සුරැකුම්පත් වල අයිතිය අදාළ ගණන්දනකරුට මාරු කරන්න ඕන. ඒතර නිශ්චිත කාලයකට පස්සේ මේක නැවත මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සුරැකුම්පත් පළවි කරනවා. ඒතකොට ඒකට මාස්ටර් රීපර්චේස් ඇග්‍රීමන්ට් එකක් සකස් කරන්න ඕන. මේ මාස්ටර් රීපර්චේස් ඇග්‍රීමන්ට් එක ගණන්දනකරු සහ බැංකුකරු අතර අයිතිය හුවමාරුව ලංකා සෙකියුව එකේ හුවමාරු වෙන විදියට ඒ අවශ්‍ය දැනුම් දීම් ශ්‍රී ලංකා මහා බැංකුවට කරන්න. කාලය අවසානයේදී නැවත ගණන්දනකරුගෙන් මේක මිලදී ගන්නවා අදාළ පොලිය සහ මුදල ගෙවීම පස්සේ. ඒක රිවර්ස් රීපර්චේස් එකක් වෙනවා. කල්බත් ණය කාඩ්පත්. ණය කාඩ්පත් කියන්නේ නිශ්චිත ආදායමක් සහිත ඔහු මාසික වැටුප් ලබන ගණන්දනකරුවෙක්ට තමන්ට දැරිය හැකි ප්‍රමාණය මත විවිධ ණය සීමාවන් යටතේ ප්ලාස්ටික් කාඩ්පතක් භාවිතා කිරීමෙන් විවිධ අවශ්‍යතා සඳහා ණය භාණ්ඩ මිලදී ගැනීම හෝ විවිධ මූලික භාණ්ඩ මිලදී ගැනීමනේ ගෙවීම් කිරීමට භාවිතා කරන්න පුළුවන් කාඩ් එකක්. ඒතර මේ කාඩ් එක මාසික ස්ටේට්මන්ට් එකක් එනවා. මේ මාසික ස්ටේට්මන්ට් එක දිනේ දක්වා පොලිය රහිතව ගන්න පුළුවන්. ඇතුළත් වීමේ ගාස්තුවක් තියෙනවා. ඊළඟට ඒකේ අවම ගාස්තුවක් තියෙනවා. ඒ අවම ගාස්තුව ගෙවලා ඉතුරු ගන්නට පොලියක් ගෙවන්න ඕන බැංකුවට සහ මේ දේවල් තමයි තියෙන්නේ. එතන ඒක නිශ්චිත කාලයක් සඳහා වළංගු වෙනවා. අවුරුදු 2ක් 3ක් වගේ කාලයක්. වරින් වර මේක අප්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් ගණන්දනකරුගේ අපසු ගෙවීමේ හැකියාව වර්ධනය වෙන ආකාරයට. ඒක ඉතාම පහසුවෙන් මුදල් වෙනට භාවිතා කරන්න පුළුවන් හිමැවුමක්. කල්බදු කියන්නේ ස්ථාවරවත්කම් මිලදී ගැනීම ස්ථාවරවත්කම් හිමිකාරීත්වය භාවිතා කිරීම සඳහා ගන්න පුළුවන් හිමිකාරීත්වය ලැබෙන්නේ භාවිතා කිරීම සඳහා ගන්න පුළුවන් ණය පහසුකම පහසුකම. මෙතන කල්බදු මුල්‍ය කල්බදු සහ ඔපරේෂන් කල්බදු. ඒතර ඒකදී කල්බදු කරු සහ කල්බදු ලැබුම් කරු කියලා දෙන්නෙක් ඉන්නවා. මේ මාසික වාරිකය ගෙවන්න ඕන. අදාළ හිමිකාරීත්වය පැවරෙන්නේ කල්බදු ලබා ගන්නාට රෙසීට් පැවරෙන්නේ ඒකේ භාවිතය තමයි. ඒකේ වගකීම් සියල්ල කල්බදු ලබා දීපු ආයතනයේ දරනවා කියන මොන රෙපෑර් එකක් ඒවා මේවා කරොත් එහෙම ඒවා කරන්නේ කල්බදු ලබා දීපු ලෙසෝ කියන එක. ජීවිත රක්ෂණ ඔප්පු. ජීවිත රක්ෂණ ඔප්පුවක් කියන්නේ යම්කිසි කාල සීමාවක තුල සිද්ධ වෙන්න පුළුවන් ස්ථිර දුබලතාවයට පත්වීම, මරණය හෝ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් හිමිවම. ඒතර මේක වාරිකයක් මාසිකව ගෙවන්න ඕන. මරණයකදී ඔප්පු හිමිකරුගේ යැපෙන්නන්ට ඒ මුදල ලබා ගන්න පුළුවන්. ඒතර මේක මේ අපේට දීලා වුණනම් ණය මුදල් ගන්න පුළුවන් සරෙන්ඩර් වැලියු එකට. ඒතර මේ දේවල් තමයි මේ ටික තමයි මූලිකම ප්‍රශ්න පත්‍රය අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. බලමු මොනොත් අනිත් එක 2018 මාර්තු වල මොනවද තියෙන්නේ කියලා. ගණදුරකාර නිසි විචක්ෂණය කස්ටමර් ඩියු ඩිලිජන්ස් 2006 අංක 5 දරන මුදල මනි ලොන්ඩරින් ඇක්ට් එක යටතේ තමයි කස්ටමර් ඩියු ඩිලිජන්ස් එන්නේ. මොනකටද? නවගණන්දනකරුවන් ආකර්ෂණයටත් නෙමෙයි, ණය පෑරෑරීම් අඩු කරන්නත් නෙමෙයි, ගණන්දනකාර සම්බන්ධතා ප්‍රවර්ධනය කරන්නත් නෙමෙයි, මුදල් විශුද්ධීකරණය වළක්වන්න තමයි තියෙන්නේ. අවදානමට අකමැති risk averse customer, risk loving customer, risk averse customer කියලා වර්ග දෙකක් අපි හඳුනාගත්තා. මෙවැනි ගණන්දනකරුවෝ මුදල් ආයෝජනය කරන්නේ දිගු කාලීන ස්ථාවර තැන්පත්. ඒක සාපේක්ෂව අවදානම අඩුයි.
පොලි අනුපාත ගැන සැලකිලිමත් වෙන විවිධ බැංකුවල. ඒතොර එහෙම දෙයක් කරන්නේ නැහැ. යා ගොඩක් වෙලාට ස්ථාවර දෙයක දානවා ලැබෙන පොලියට වඩා මුදලේ ආරක්ෂාව තමයි බලන්නේ. පාවෙන අනුපාත කියන්නේ අනිවාර්යයෙන්ම අවදානම් වැඩි. හින්දා ඒක ගැන සලකන්නම් බෑ. භාණ්ඩාගාර බැඳුම් කර. එහෙනම් ස්ථිර තැන්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර තමයි ගන්න වෙන්නේ. මේ දෙකෙන් වඩා ස්ථාවර භාණ්ඩාගාර බැඳුම් කර. මේක නිකන් බැඳුම් කරවල වගේ තියෙන්නේ. ලොන්ගේටර් රිස්ක් අපි ඉගෙන ගත්තා. මොකද ලොන්ගේටර් රිස්ක් කියන්නේ යම්කිසි විශ්‍රාම ක්‍රමයක් ලබාගත්තු පුද්ගලයෙක් විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන නිමැවුමක් ලබාගත් පුද්ගලයෙක් අපේක්ෂා කරන කාලයට වඩා දිගු කාලයක් ජීවත් වීම නිසා ඒ විශ්‍රාම නිමැවුම ලබා දුන් මුල්‍ය ආයතනයට ඇතිවන අවදානම සාමාන්‍ය අපේක්ෂිත ජීවිත කාලයට වඩා දිගු කාලයක් ජීවත් වීම තුළින් ඇතිවන අවදානම තමයි ලොන්ගේවිටි රිස්ක් කියන්නේ. මේ ලොන්ගේවිටි රිස්ක් එක ඇති වෙන්නේ ඒ විශ්‍රාම නිමැවුම දීපු ආයතනයට මතක ඇති බැලුවා. ඒ දීපු ආයතනය එකඟ වෙනවා අවුරුදු 80ක වෙනකන් ගෙවනවා කියලා. එතකොට අපේක්ෂා කරනවා 80ක් වගේ වෙනකොට ඒ පුද්ගලයාගේ ජීවිත කාලය අමාරු වෙයි කියලා. නමුත් ඒ පුද්ගලයා 80ක් වෙනකන් ජීවත් වෙනවා නේ. මතක ඇති. ඒ අමතර 20 අවුරුදු 20ක කාලයකට අරමුදල් ෂය වෙලා යනවා. නමුත් එයා ගෙවන්න ඕන. මේ මුල්‍ය ආයතනය ගෙවන්න ඕන. අන්න ඒක අවරණය කරගන්න. ඒක තමයි ලොන්ගේටර් රිස්ක් කියලා කියන්නේ. නාමනය කළ නොහැක්කේ. ඒක නම් ඩිරෙක්ට් ෆෝවර්ඩ් ජංගම ගිණුමක් සඳහා පමණයි. මම කිව්වා ජංගම ගිණුමකට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. ජංගම ගිණුමක අයිතිකාරයෝ ගොඩක් ඉන්නවානේ. හේතුව චෙක්පත් මගින් ගනුදෙනු කරන නිසා චෙක්පතක් ජංගම ගිණුමෙන් ලබා දුන්නොත් ඒ චෙක්පත දරන්න ධාරකයා කොන්දේ සම්පූර්ණ කරන්න ඕන ධාරකයාට චෙක්පතේ සඳහන් මුදල් ලබා ගැනීම සඳහා ජංගම ගිණුමට හිමිකමක් තියෙනවා. ඉතින් හිමිකම තහවුරු කරගන්න බෑ ජංගම ගිණුමක. ඒ නිසා අපිට නාමනය කරන්න බෑ. අනිත් ඒවා ඔක්කොම නාමනය කරන්න පුළුවන්. ද්වන්ද්ව පාලනය. මොනවටද? වංචාලක ගණනේ ඔපරේෂනල් රිස්ක් එක අවම කරගන්න තමයි ද්වන්ද්ව පාලනය භාවිත කරන්නේ. ස්වශක්තිය ඒවා කාලෙන් කාලට එන දැන් සමහරට උලට සෞභාග්‍යය ගැන හයි ඒ වගේ කාලෙන් කාලට එන ඒවා. ණය සහ ඉරා සම්බන්ධයෙන් බැංකුවක් විසින් දඩපොලි අය කිරීමේ අදාළ නාම ප්‍රතිපත්තිය මොකක්ද? outstanding arrears එකට 2% අය කිරීම. සිල්ලර ආයෝජකයා කුඩා පරිමාණයෙන් බැංකු සමග ගනුදෙනු කරන ගනුදෙනුකරු තමයි සිල්ලර ආයෝජකයා. ඒතකොට එයා කෝපරේට් කස්ටමර් නෙමෙයි. ඇත්තත්වෙනි වගන්තිය නිතරම එන එක. රහස්‍යතාවයනේ. මේවත් ඒ කාලීන වෙන ඒවා බද්ද ගැන කියන ට්‍රාන්සැක්ෂන් ලිවි එක තමයි මේකෙන් කියන්නේ. ඒක වළංගු කරේ නැහැ තාම. මුල්‍ය ඔම්බුඩ්ස්මන් යෝජනා ක්‍රමය සහ ආවරණය වෙන විෂය පතේ පේපර් එකත් අපි කතා කරා. ගනුදෙනුකාර ප්‍රඥප්තිය ඉස්සෙල්ලා කතා කරා. ණය උපදේශන මධ්‍යස්ථානය යන ක්‍රෙඩිට් කවුන්සලින් සෙන්ටර් කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධීක්ෂණය යටතේ බැංකුකරුවන්ගේ සම්මේලනය විසින් බැංකර්ස් ඇසෝසියේෂන් විසින් පවත්වාගෙන යන උපදේශන ක්‍රමයක්. මේකෙදී ක්‍රෙඩිට් කාඩ් පත් පැහැරපු අය ඒ වගේම මේ SME ගනුදෙනුකරුවන් සහ කුඩා ගනුදෙනුකරුවන්ට තමන්ගේ නොගෙවා පැහැර හැරින අය ගෙවීම සඳහා යම්කිසි විසඳුමක් ලබා දෙනවා. ඒතර ඔවුන් මුල්‍ය අන්තර්ග ගහනේ එතන ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් වලින් අයින් වෙනවා. නැත්නම් මේගොල්ලෝ ක්ලිප් එකට ගියාම කෙලින්ම ආයෙ ගනුදෙනු කරන්නේ නැහැ. ඒතර මේගොල්ලෝ කුඩා ගනුදෙනුකරුවෝ. මේගොල්ලෝ මුල්‍ය පද්ධතියෙන් ඉවත් වීම වළකා ගන්න තමයි මේක කරන්නේ. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ඉස්සෙල්ලකෙත් අපි කතා කරා ඒක. recruitment process. recruitment අපි කතා කරා hand out එකක් දුන්නා. මොකක්ද recruitment එක කියන්නේ? ආයතනයේ තියෙන
රැකියා අවස්ථා සඳහා ඇපෑරතු සඳහා බාහිර රැකියා වෙළඳපොලින් හෝ අභ්‍යන්තරව ඉතාම සුදුසු පුද්ගලයන් ලබා ගැනීම දක්වා. කියන්නේ ඇප්ලිකේෂන් ගන්නා මේ තැනක වෙනකන් තමයි ඇප්ලිකේෂන් ගන්න තැන වෙනකන් තමයි රික්‍රූට්මන්ට් කියලා කියන්නේ. ඇප්ලිකේෂන් ගෙන්නගෙන. ඒතකොට අපි ඒකෙදී ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක, ජොබ් ස්පෙસિෆිකේෂන් එක පාවිච්චි කරලා රැකියා දැන්වීම දානවා. ඒතකොට ඒ අනුව බාහිර රැකියා වෙළඳපොලෙත් අභ්‍යන්තරවත් සමහර විට ඉල්ලුම් පත්‍ර දානවා. ඒතකොට ඉල්ලුම් පත්‍ර ලබා ගන්නත් ක්‍රියාවලිය රික්‍රූට්මන්ට්. ඉන්ඩක්ෂන් හෑන්ඩ් අවුට් එකකුත් දුන්නා කතාත් කරා. ඉන්ඩක්ෂන් එක කියන්නේ නවක බඳවාගත් සේවකයාව ආයතනයට හුරු කිරීමේ ක්‍රියාවලිය. ඒතකොට ඒකේ ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ජෙනරල් ඉන්ඩක්ෂන්, ස්පෙસિෆික් ඉන්ඩක්ෂන් කියලා. ජෙනරල් ඉන්ඩක්ෂන් බොහෝ විට මානව සම්පත් දෙපාර්තමේන්තුව කරනවා. ස්පෙසිෆික් ඉන්ඩක්ෂන් එක ඇතැම් විට ඒ අදාළ නිශ්චිත රැකියා ස්ථානයේ ඉන්න සීනියර් ජ්‍යෙෂ්ඨ කරුණාවන්ත සේවකයෙක් විසින් කරනවා. ඒතකොට ඒකෙදී විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර හසුරවන ආකාරය, එහෙම යන්ත්‍ර සූත්‍ර හසුරවන්න තියෙනවා නම් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් දැනුම ලබා දෙනවා. ඒතර මේක සේවකයා තුළ ඇතිවන අසහනය, අතෘප්තිය, බය දුරු කරලා සේවකයාව ඉක්මනින් ආයතනයට හුරු කරගන්න තියෙන ක්‍රියාවලියක් මේක කරන්න ඕන. නවක සේවකයාගේ බය නැති කරන එක. එහෙම නැත්නම් ඒ සේවකයාට යම්කිසි මානසික ගැටලුවක් આવොත් එම ඔහු ඒවෙන් ඉවත් වෙනවා. ඒක ආයතනයට පාඩුයි. අනිත් එක තමයි රැකියාවේ මූල සාර්ථකත්වය. බේස් සක්සස් එක කතා කරන්නේ. ඒක ඇති කරගන්න, ඒක වර්ධනය කරගන්න හේතු වෙනවා. හේතුව සේවකයාට ආයතන හුරු වුණාම එයා ඉක්මනටම අවශ්‍ය රාජකාරිය මූල සාර්ථකත්වය කියන්නේ රැකියාවකට බඳවා ගත්තයින් පස්සේ එයා අවශ්‍ය ආකාරයට ආයතනයට අවශ්‍ය වන ආකාරයට කාර්යඵල සාධනය ලබා දෙන තෙක් කාලය. ඒතර ඒක අඩු වෙනවා ඉන්ඩක්ෂන් හරියට කරොත්. රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය. පැහැදිලිව ડોකියුමන්ට්ස් දෙක රැකියා විශ්ලේෂණය මගින් සකස් කරගන්න නේ ජොබ් ඇනලිසිස් එක මගින්. රැකියා විස්තරයේ තියෙන්නේ රැකියාවේදී කරන්න ඕන කාර්යයන් සම්බන්ධයෙන්, රැකියා පිරිවිතරයේදී තියෙන්නේ කාර්ය ඉටු කරන්න ඕන පුද්ගලයා සතු ගුණාංග මොනවද කියන එක. performance evaluation. පැහැදිලිවම සේවය යෙදුවෙන් පස්සේ මේ සේවකයා විසින් ඉටු කරන කාර්යඵල ප්‍රමාණය සම්බන්ධයෙන් සිදු කරන evaluation එක තමයි performance evaluation. ඒතර ඒකෙන් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා සේවකයා සංවර්ධනය කරන්න, සේවකයා සම්බන්ධයෙන් අවශ්‍ය පරිපාලනමය තීරණ ගන්න නේ හෑන්ඩ් අවුට් එක සාකච්ඡා කරා. ඒතර ඒකට විවිධ ක්‍රම තියෙනවා, අලුත් ක්‍රම තියෙනවා, පරණ ක්‍රම තියෙනවා. ඒකට කොහොම වුණත් ඒක වාස්තවික දාර්ශනික නැත්නම් ක්වොන්ටිටේටිව් නිර්ණායක මත කරනවා නම් තමයි වඩා පහසු වෙන්නේ. නමුත් හැමතිස්සෙම එහෙම කරන්න බෑ. ඉතින් මේ දෙක එකට එකතු කරලා තමයි අපි කරන්නේ performance evaluation එක. මෙන්න අර දෙවෙනි ප්‍රශ්නේ කලින් එකේ ආපු එක දැන් මේක හතරවෙනි ප්‍රශ්නට ඇවිල්ලා තියෙනවා. එක්ස් මහතා දිගු කාලින ගනුදෙනු කරුවෙක්. විදුලි බිල් පත ගෙවන්න ගිහින් තියෙන්නේ. චෙක් පත නිකුත් කරා. රුපියල් 100ක මුදල් අඩුවක් නිසා චෙක් පත රිටර්න් කළා. දැන් ලයිට් කපලා ඇති. නේ? දිගු කාලින ගනුදෙනු කරුවෙක් ජංගම ගිණුමක් තියෙනවා. ගිණුමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කළමනාකරුට අවබෝධයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අනිත් එක කරුණ මේක ව්‍යවස්ථාපිත ගෙවීමක්. විදුලිය සදා කරන ගෙවීමක්. ඒක ගනුදෙනුකරුගේ ව්‍යවස්ථාපිත ගෙවීමක්. ස්ටැටියුටරි පේමන්ට් එක. අනිවාර්යෙන් කරන්න ඕන එක. මේක නොගෙවුවොත් නෙමෙයි සමහරට විදුලිය කපන්න ඕන මොනවා හරි ගනුදෙනුකරු අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් බැංකුව විසින් මේ කරලා තියෙන වැඩේ නිසා ගනුදෙනුකරු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් වහාම මේ සම්බන්ධයෙන් ඇපොලොජයිස් කරන්න ඕන. ඔහු දිගු කාලෙක ගනුදෙනුකරුවෙක් නම් රුපියල් 100ක් වගේ එකක් ඕඩර් අයිරා කරන්න බැරි කමක් නැහැ. අනික සමහරට යාගේ ඉතිරි කිරීමේ ගිණුම් තියෙනවා වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ එකකින් ගිණුම මාරු කරලා හරි එහෙම නැත්නම් ඒක ගෙවලා ගනුදෙනුකරු දැනුම්වත් කරලා හරි මේ දේ කරන්න තිබ්බා. මේක සමාව අරගන්න වෙනවා. ඒ වගේම ඉක්මනටම විදුලි බල මණ්ඩලය හෝ ඒ විදුලි ආයතනය සමාගම හෝ තමන් සමග ගිණුම් පවත්වනවා ඇති දැනුවත් කරලා
මේක ගෙවීමට කටයුතු කරන්න ඕන. 75යි වයස ආර් මහත්මිය සම්ප්‍රදායික බැංකුකරණය කරේ විශ්වාසය දක්වනවා. ඒ කියන්නේ අලුත් ඩිජිටල් ක්‍රම ගැන යාට වැඩි විශ්වාසිකුත් නැහැ. යාට ඒව තේරෙන්නෙත් නැහැ. මේ හැමතිස්සෙම පොලිමේ ඉන්න වෙනවා වෛද්‍ය වියදම් සඳහා අවශ්‍ය කරන මුදල් ගන්න. ඉතින් එයාට සමහරට ATM කාඩ් පතක් ගන්න කියනවා වෙන්නේ නැති. ඒක ගන්න නැති හින්දා පොලිමෙත් තියනවා වෙන්නේ නැති නේ. මොකද මේ වගේ විශේෂ අවශ්‍යතා ඇති 75ක් වගේ වයස තියෙන ගණන්කරුවන් සම්බන්ධයෙන් බැංකුව මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මොකද එවැනි ගණන්කරුවන්ට බැංකු කටයුතු කිරීමේ අවස්ථාව බැංකුව සලසන්න ඕන. ඒක තමයි ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් වලදී කරන්න ඕනේ. ඒක නැත්නම් වෙන තැනකට යන්න බෑනේ. නේ සමහරට මේ මහත්මිය කලින් හොඳ ගණන්කරුවෙක් වෙලා ඉඳලා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බැංකුකරු මීට වඩා කාරුණිකව අවධානය යොමු කරලා මෙවැනි ගණන්කරුවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න. මේ විශේෂ සත්කාරය අවශ්‍ය ගණන්කරුවන්. වයි මහතා ජංගම ගෙනුමින් ලක්ෂ 5ක් ලොකු ජංගම ගෙනුමක් නේ. හදිසි සල්ල කර්මයක් අත්‍යවශ්‍ය කාරණාවක්. අමතක වීමකින් චෙක් පොත ගෙනල්ලා නැහැලු. දැන් මොකද වෙන්නේ? ප්‍රතික්ෂේප කරලා දෙන අලුත් තෙලර්ලා. කරන්න පුළුවන් පහසුම දේ ඒක තමයි ගෙවන්න නැතුව ඉන්නේ. ඒක කලමනාකරු අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕන. හො ජංගම ගෙනුම නිලධාරි නේ. ලූස් ලීෆ් එක ඉෂුව කරලා මේකෙන් මුදල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට සේවිංස් account එකකට මාරු කරලා සේවිංස් account එක හරහා මුදල් ගන්න පුළුවන්. එමත් වෙන කෑෂ් ඩෙබිට් එකක් කරා කාරණාව ලියලා මුදල් අරගෙන දෙන්න පුළුවන්. එවැනි කොහොමයට ණයක් දෙන්න පුළුවන්. ජංගම ගිණුමේ විශේෂ අපේට දීලා පොඩි ණය මුදලක් දෙන්න පුළුවන්. ඕනම විකල්ප ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් ප්‍රතික්ෂේප කරන්න බෑ. පැහැදිලිවම කළමනාකරු හෝ ඉහළ නිලධාරියෙක් මැදිහත් වෙලා මේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න ඕන. මොකද හදිසි සල්ල කර්මයකට මුදල් ගන්න. සහ එයා මේකේ තියෙන විස්තර අනුව හොඳ ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. එස් මහතා රජයේ දෙපාර්තමේන්තුවක සේවකයෙක් කෙටි නිවාඩුවක් කරන් ආවේ. මිනිත්තු 10ක් විමසීම් කවුන්ටරේ ඉඳලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ගම් ගොඩක් ලාට කාර්යාලවලට තියෙන බැංකු වලට කාර්යාල සේවකයන් බැංකු කටයුතු කරගන්න එන්නේ ලන්ච් ටයිම් එකේදී. ඒතර බැංකුවේ ඉන්න අයත් ලන්ච් එක ගන්න ඒ වෙලාවටම ගියොත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද කවුන්ටර් සේවාව පවත්වාගෙන යන තරම් ප්‍රමාණවත් සේවකයන් නැති නිසා. එහෙමනම් ඒගොල්ලෝ ඒවා ඒ අවස්ථාව මග ඇරලා මේ ලන්ච් එක ගන්න අවස්ථාව සකස් කර ගන්න ඕන. ඒ වගේම තමයි ඒ වගේ අවස්ථාවකට බැක් ඔෆිස් එකෙන් ඇවිල්ලා ඉක්මනට ෆ්‍රන්ට් ඔෆිස් එකේ වැඩ කරලා ඒ ඉන්න ගන්න කරමු. මොකද ඒගොල්ලන්ට පොඩි වෙලාවක් තියෙන්නේ. පැයක් තමයි උපරිම තියෙන්නේ. ඒක එයත් කෑම කාලා ටිකක් දුර නම් ඒ ගමන් ටිකක් දුර නම් එයාගේ කන්තෝරුව තියෙන්නේ. ඒ අනේන කාලයත් එක්කම බලද්දි සමහරට විනාඩි 15ක් 20ක් වගේ තමයි තියෙන්නේ. ඒ විනාඩි 15න් 20ක් විනාඩි 10ක් විතර විමසීම් කවුන්ටරේ මේ ඉන්න උනොත් එම ඇත්තටම කේන්ති යනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කරලා එවැනි අවස්ථාවලදී එවැනි ගනුදෙනු කරනවා. මොකද විනාඩි 10ක් නම් කොහෙත්ම රැඳී ඉන්න බෑ. ඉක්මනට හොයලා බලලා අවශ්‍ය දේ කරලා ගනුදෙනු කරු පිටත් කරන්න ඕන. ඔබ තෘප්තිමත් කරලා. අයිරා හරකාඩ් ජීවිත රක්ෂණ උපත් සේවා. අපි කලින් කතා කරපු ඒවා තියෙනවා මේකේ. කෙටි සටහන් ලියන්න වෙනවා. ඒවයි අවදානම්. අයිරාවල අවදානම් මොනවද? ගණනකට තියෙන අවදානම ගෙවා ගන්න බැරිනුත් එම යාට සමහරට දීපල අපේට තියලා තියෙනවා නම් වෙන්දීස් වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර එයා ක්‍රිබ් එකට යන්න පුළුවන්. හර කාඩ්පත් ක්‍රිබ් එකට යන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් තමයි අවදානම්. ඒතර හර කාඩ්පත නැති වෙන්න පුළුවන්. ඒකෙන් වෙන වංචාසහගත පුද්ගලයන් ගන්න පුළුවන්. ජීවිත රක්ෂණ ඔප්පුව නිසි පරිදි ගෙවීම් නොකරනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ප්‍රතිලාභයට බෙනිෆිෂරියට ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම ජීවිත රක්ෂණ ඔප්පුවට වාරිකය යවන්න කියලා තියෙනවා නම් ඒක නොගියොත් එහෙම අන්න රක්ෂණ කොන්දේසි කැඩෙනවා. ඒකට ගැටලුවකටපත් වෙනවා. warning
වෙළඳපොළ රන් භාණ්ඩ මිල ඉහළ පහළ යාම නිසා ඇති වෙන අවදානම. ඒ වගේම මෙහෙයුම් අවදානම්. ඒ අර වෙළඳපොළ අවදානම්, මෙහෙයුම් අවදානම. මොකද මේවා තැන්පත් කරලා තියෙද්දි කැඩෙන්න, බිඳෙන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ණය අවදානම මේක අවුරුද්දක් ඇතුළත බේර ගන්න ඕන, බේර ගන්න බැරි වෙලා ඒක බැංකුවට සින්න වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්න ඕන. බැංකින් ඩෙන්සිටි අපි කතා කරා ලක්ෂයක්. පුද්ගල ජනගාණයෙන් පුද්ගලයන් 6 වෙනි ප්‍රශ්නේ. ජනගාණයෙන් පුද්ගලයන් ලක්ෂයකට තියෙන බැංකු සාඛා සංඛ්‍යාව තමයි බැංකින් ඩෙන්සිටි. ඉතුරුම් පුරුද්ද කුළු ගන්නන්න ඉතින් අපිට පුළුවන් ඩෝර් ටු ඩෝර් කැම්පේන් කරන්න. ඒ වගේම ගම්වල කැමියන්ටනේ ගම්වල ප්‍රජානායකයෝ ඉන්නවා. ස්වාමීන් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේද මහත්තයා පුළුවන්. ඒ වගේ අයත් එකතු කරගෙන ප්‍රජා ශාලාවල පොදු ස්ථානවල දැනුම්වත් කරන්න, ගෙයින්කට ගිහිල්ලා දැනුම්වත් කරන්න ඉතුරුම් නේ. දැන් පාසලක් තියෙනවා නම් පාසල හරහා මේ දරුවන්ට ගිණුම් විවෘත කරන්න, ඒ වගේ දේවල්. නිෂ්පාදන අලෙවි කරන්න ක්‍රමයක් නැහැ. ඒතකොට ඒකෙදී අපිට පුළුවන් නම් ඒ අදාළ වෙළඳ ආයතන සම්බන්ධ කරන්න, රජයේ ආයතන සම්බන්ධ කරන්න, ඒ වගේම ඔඩපණ ණය වගේ කුඩා ණය දීලා මේවට මිලක් එනකම් පවත්වාගෙන යන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අලෙවි ප්‍රචාර නැත්නම් මේවායේදී ඉන්ටර්නෙට් වල එහෙම දාලා හරියන්නේ නැහැ, ගැමියෝනේ නේ. දුරස්ථ ප්‍රදේශයක් නේ. ගොඩක් වෙලාවට වෙන්න ඕන ගෙවල් වලට ගිහිල්ලා හම්බ වෙන එක. ඩෝර් ස්ටෙප් බැංකින්. ලීෆ්ලට් බෙදෙන එක. අර ඉස්සෙල්ලා කිව්වාගේ මේගොල්ලන්ව ප්‍රජාශාලා හරහා, ගොවි සමිති හරහා, සංවර්ධන සමිති හරහා දැනුම්වත් කරනවා. හරි. එහෙනම් අදට අපි මෙතනින් නවත්තමු. සහ මේ සිලබස් එකේ අපි කතා කරපේවා අදින් ඉවරයි. සියලු දෙනාම මම හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම විභාගය හොඳින් සමත් වෙන්න සුබ පතනවා. ස්තුතියි.